ආයුබෝවන් ළමයි දැන් ඔබ තාමත් රැඳී සිටින්නේ lesson 1 එකේ. lesson 1 එකේ ප්‍රධාන වශයෙන් අපි 1.1 1.2 කියන ප්‍රධාන කොටස් දෙක සාකච්ඡා කරලා අවසానයි. දැන් අපි සූදානම් වෙන්නේ 1.3 ආර්ථික පද්ධති කොටස සාකච්ඡා කරන්න. එතකොට 29 වෙනි එපිසෝඩ් එකේ ඉඳන් අපි 41 වෙනි එපිසෝඩ් එකට එනකන් ටිකෙන් සාකච්ඡා කරන්නේ සම්පූර්ණ ආර්ථික පද්ධති කොටස. එතකොට ආර්ථික පද්ධති කොටස 1.3 යටතේ හදාරනකොට මම මේ එපිසෝඩ් එකේ මුල ඉඳන් අග වෙනකන් සම්පූර්ණ සාකච්ඡා කරනවා ආර්ථික පද්ධති කොටස. එතකොට ආර්ථික පද්ධති ගැන කතා කරනකොට ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද? ආර්ථික පද්ධතියකට ආවේනික සංරචක මොනවද කියන එක අපි 29 වෙනි එපිසෝඩ් එකෙන් සාකච්ඡා කරමු. එහෙනම් ඔබ පළමුව කළ යුත්තේ 29 වෙනි එපිසෝඩ් එකට අදාළ නිබන්ධනය ඩවුන්ලෝඩ් කරලා print out එකක් ගන්න එක. එහෙනම් මුලින්ම ඔබ එන්න ඇප් එකට. ඇප් එකට එන්න ඇප් එකේ එන්න lesson 1 එකට. lesson 1 එකේ 1.3 ආර්ථික පද්ධති කොටස තියෙනවා. ආර්ථික පද්ධති කොටසේ එපිසෝඩ් 29 වෙනි එපිසෝඩ් එකට එන්න 29 වෙනි එපිසෝඩ් එකේ තියෙනවා ළමයි පිටු 7ක නිබන්ධනයක්. පිටු 7ක් තියෙනවා ඒ කොටස. පිටු 7ක නිබන්ධනයක් තියෙනවා. අපි කතා කරන්න සූදානම් වෙන්නේ 29 වෙනි එපිසෝඩ් එකේ මෙන්න මේ කොටස. පිටු 7ක් තියෙනවා. එතකොට මෙන්න මේ පිටු 7ක නිබන්ධනය ඩවුන්ලෝඩ් කරලා print out එකක් ගන්න. ඒ print out එක ඔබේ අතට අරගෙන ඔබ මෙන්න මේ පළමු කොටස සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. අපි මේ 29 වෙනි එපිසෝඩ් එකෙන් සාකච්ඡා කරන්නේ එහෙනම් ආර්ථික පද්ධතියක් කියන්නේ මොකක්ද සහ ආර්ථික පද්ධතියකට ආවේනික සංරචක ආවේනික ලක්ෂණ මොනවද කියලා. right. එහෙනම් ළමයි එන්න බලන්න බෝඩ් එකට. මම බෝඩ් එකේ සාකච්ඡා කරන්නම් මූලිකවම ආර්ථික පද්ධති කියන්නේ මොනවද? අපි මොකටද ළමයි ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ? ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ මොකටද? ආර්ථික පද්ධතිය අපි නිර්වචනය කරනවා. අපි අර්ථ දක්වනවා ළමයි. මොකක් කියලාද? සම්පත් හිඟකම හමුවේ පැන නගින මූලික ආර්ථික ගැටලු විසඳා ගැනීමට මිනිසා විසින් නිර්මාණය කරගත් යන්ත්‍රණය. අපි මොකටද ආර්ථික පද්ධතියක් කියන්නේ? බලන්න ළමයි ආර්ථික පද්ධතියක් කියන්නේ සම්පත් හිඟකම හමුවේ පැන නගින මූලික ආර්ථික ගැටලු විසඳා ගැනීමට මිනිසා විසින් නිර්මාණය කරගත් යන්ත්‍රණය. ළමයි මට කියන්න බලන්න මොනවද මූලික ආර්ථික ගැටලු? මූලික ආර්ථික ගැටලු 3ක් තියෙනවා. මොකද්ද ළමයි අංක 1? පළවෙනි ගැටලුව කුමක් කොපමණ නිපදවන වාද. දෙක කෙසේ නිපදවන වාද. 3 කා සඳහා නිපදවන වාද. එහෙනම් කුමක් කොපමණ නිපදවන වාද, කෙසේ නිපදවන වාද, කා සඳහා නිපදවන වාද කියන මූලික ආර්ථික ගැටලු 3. මෙන්න මේ ගැටලු 3 විසඳ ගන්න මිනිස්සු නිර්මාණය කරගත්ත විවිධ යන්ත්‍රණයන් විවිධ ක්‍රමවේද තමයි ආර්ථික පද්ධති විදිහට අපි සරලව අර්ථ දක්වන්නේ. එතකොට මෙන්න මේ මූලික ආර්ථික ගැටලු. තමයි කුමක් කොපමණ නිපදවනවද කියන්නේ ආර්ථිකය සතුව තියෙන මෙන්න මේ සීමිත සම්පත් ටික පාවිච්චි කරලා පරිභෝජන භාණ්ඩ කොච්චරක් හදනවද? ප්‍රාක්තන භාණ්ඩ කොච්චරක් හදනවද? අපි අර්ථ දක්වන්නේ ආර්ථිකය සතු සීමිත සම්පත් කුමන භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් නිපදවීමට බෙදා වෙන් කරනවද? පැහැදිලිද?
එතකොට ආර්ථිකයේ සතුව තියෙන භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියන සීමිත සම්පත් ටික මොන જાතිය භාණ්ඩ කොච්චරක් හදන්න වෙන් කරනවද කියද්දි පරිභෝජන භාණ්ඩ ප්‍රධාන වශයෙන් අපි අර්ථ දක්වන්නේ පරිභෝජන භාණ්ඩ කොච්චරක් හදන්න ඒ ටික වෙන් කරනවද ප්‍රාග්ධන භාණ්ඩ කොච්චරක් හදන්න ඒ ටික වෙන් කරනවා. අපි කියනවා වර්තමානය සහ අනාගතය අතර බෙදා වෙන් කරනවා කියලා සීමිත සම්පත්. දෙක කෙසේ නිපදවනවද කියන එකෙන් අදහස් කරන්නේ භාණ්ඩ නිපදවන්න පාවිච්චි කරන ශිල්ප ක්‍රමය. හරි ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමයේද ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමයේද? සාමාන්‍ය යන්ත්‍ර සූත්‍ර වගේ ප්‍රාග්ධන සම්පත් වලට සාපේක්ෂව ශ්‍රමයේ වැඩිපුර දාලා භාණ්ඩ නිපදවන අපි කියනවා ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමය. ශ්‍රමයට සාපේක්ෂව යන්ත්‍ර සූත්‍ර වගේ ප්‍රාග්ධන සම්පත් වැඩිපුර දාලා භාණ්ඩ හදනවනේ අපි කියනවා ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමය. පැහැදිලි? අංක 3 කා සඳහා නිපදවනවා. ළමයි කා සඳහා නිපදවනවාද කියන්නේ මේ නිපදවපු භාණ්ඩ ටික පරිභෝජනයේට කුටුම්බ අතර බෙදලා දෙන්නේ කොහොමද? අපේ ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ගැටලුව කියන්නේ මේකට. නැත්තම් කෙසේ නිපදවනවාද කියන එකට අපි කියනවා නිෂ්පාදනය පිළිබඳ ගැටලුව. කුමක් කොපමණ නිපදවනවාද කියන එකට සම්පත් බෙදාවෙන් කිරීම පිළිබඳ ගැටලුව. ඔය තුනක් කියන. ඒ කියන්නේ පළමු ආර්ථික ගැටලුව, දෙවන ආර්ථික ගැටලුව, තෙවන ආර්ථික ගැටලුව. ඔය නම් තුනටම කියන නම් ටිකක් තමයි අර කිව්වේ. එතකොට නිපදවපු පරිභෝජන භාණ්ඩ ටික කුටුම්බ අතර බෙදාවෙන් කරන්නේ කොහොමද? අපි කව ළමයි ආදායම් බෙදී යාම පිළිබඳ ගැටලුව. පැහැදිලිද? එතකොට රටක් මෙන්න මේ මූලික ආර්ථික ගැටලු තුන විසඳගද්දී විවිධ යන්ත්‍රණ විවිධ ක්‍රමවේද පාවිච්චි කරනවා. එතකොට ලංකාව මේ ගැටලු තුන විසඳ ගන්න විදිහට නෙමෙයි ළමයි ඇමරිකාව, චීනය, ජපානය, උතුරු කොරියාව විසඳ ගන්න. පැහැදිලිද? ඉන්දියාව මේ ගැටලු තුන විසඳ ගන්න වෙනත් විදිහකට. හරි? සිංගප්පූරුව මේ ගැටලු තුන විසඳ ගන්න වෙනත් විදිහකට. අන්න ඒ විදිහට රටින් රටට යනකොට ආර්ථිකයෙන් ආර්ථිකයට යනකොට මෙන්න මේ මූලික ආර්ථික ගැටලු විසඳ ගන්න මිනිස්සු නිර්මාණය කරගත්ත මිනිසා විසින් නිර්මාණය කරගත්ත යන්ත්‍රණ එකිනෙකට වෙනස්. අපි ප්‍රධාන වශයෙන් ලෝකේ බොහෝ රටවල් අද වෙනකොට අනුගමනය කරන ආර්ථික ක්‍රම කිහිපයක් තියෙනවා. අපි ඒවා පිළිබඳව තමයි මූලිකව මේ පාඩමේදී කතා කරන්නේ. එතකොට ආර්ථික පද්ධතියක් කියලා කියන්නේ මොකටද කියලා ඇහුවොත් බලමු අපි නිර්වචනය මොකක්ද කියන්නේ ළමයි? සම්පත් හිඟකම හමුවේ පැන නගින මූලික ආර්ථික ගැටලු විසඳා ගැනීමට මිනිසා විසින් නිර්මාණය කරගත් යන්ත්‍රණය අපි කියනවා මොකක් කියලාද? ආර්ථික පද්ධතිය. පැහැදිලිද? ඒ කියන්නේ අර සම්පත් හිඟකමත් එක්ක මිනිස්සුන්ගේ සියලු උමනා ඉටු කරගන්න බැරි වෙනකොට තේරීම් කරන්න වෙනවා. එතකොට මිනිස්සුන්ට මූලික ආර්ථික ගැටලු ඇති වෙනවා. මෙන්න මේ මූලික ආර්ථික ගැටලු විසඳ ගන්න මිනිස්සු නිර්මාණය කරගත්ත යන්ත්‍රණය තමයි ආර්ථික පද්ධතියක් කියන්නේ. ඔයගොල්ලෝ අහලා ඇති ධනවාදී වෙළඳපොළ ආර්ථික ව්‍යුහ, හරි සමාජවාදී නැත්නම් විධානගත ආර්ථික ව්‍යුහ, මිශ්‍ර ආර්ථික විවිධ කතා කරන අපි විවිධ වශයෙන් කතා කරන ආර්ථික ක්‍රම තියෙනවා. මේ ආර්ථික ධනවාදී, සමාජවාදී, මිශ්‍ර ආර්ථික පද්ධති මේවා එකිනෙක පුංචි වෙනස්කම් එක්ක තමයි තියෙන්නේ. ඒතකොට ලංකාව අනුගමනය කරන ආර්ථික ගැටලු විසඳන යන්ත්‍රණය නෙමෙයි වෙනත් රටක් අනුගමනය කරන. ආර්ථික පද්ධතියක් කියන්නේ මොකටද? ළමයි නිර්වචනයක් දෙන්න. සම්පත් හිඟකම හමුවේ පැන නගින මූලික ආර්ථික ගැටලු විසඳා ගැනීමට මිනිසා විසින් නිර්මාණය කරගත් යන්ත්‍රණය ආර්ථික පද්ධතියක්. එතකොට අපි ආර්ථික පද්ධති ගැන කතා කරනකොට ඕනෑම ආර්ථික පද්ධතියක තියෙනවා ළමයි ආවේනික ලක්ෂණ. එහෙම නැත්නම් ආවේනික සංරචක. බලමු මේ පැත්ත. අපි කියනවා ළමයි මේවට ආර්ථික පද්ධතියක මොනවා කියලාද? ආවේනික සංරචක. එහෙම නැත්නම් ආවේනික ලක්ෂණ. පැහැදිලි? රයිට් අංක 1. මේ ටික මම බෝඩ් එකට ගන්නම්. මේ ටික තමයි අපිට දැන් අද සාකච්ඡා කරන්න තියෙන මූලිකව. ළමයි මොනවද? කුටුම්බ දෙක. ව්‍යාපාර ආයතන 3. ආණ්ඩුව 4. කම්කරු සංවිධාන 5. රාජ්‍ය නොවන සංවිධාන
වෙළඳ පෙළවල් 7 සානුබල 8 නෛතික ව්‍යුහය 9 සිරිත් විරිත් හා සම්ප්‍රදායන්. පැහැදිලිද? රයිට්. බලමු අපි මේ ටික මොනවද ළමයි මේ ටික. අංක 1 කුටුම්බ ව්‍යාපාර ආයතන ආණ්ඩුව කම්කරු සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන වෙළඳපොළවල් සානුබල නෛතික ව්‍යුහය සිරිත් විරිත් සම්ප්‍රදායන් සංස්කෘතිය වගේ දේ. පැහැදිලිද? රයිට් ළමයි අපි කතා කරමු මෙන්න මේ ටික ගැන. මුලින්ම අපි කතා කරොත් ළමයි කුටුම්බ. පැහැදිලිද? මුලින්ම අපි කතා කරොත් කවුරු ගැනද? කුටුම්බ ගැන. කුටුම්බ වලට සමහර ලාවට කියනවා පාරිභෝගිකයින් කියලා. ව්‍යාපාර ආයතන වලට අපි කියනවා නිෂ්පාදකයින් කියලා. හරි. දැන් කුටුම්බයක් කියන්නේ කාටද? කුටුම්බයක් කියන්නේ ළමයි පවුලකට. කුටුම්බයක් කියන්නේ කාටද? පවුලකට. එතකොට පවුලක් කිව්වහම හොඳට මතක තියාගන්න පොදු අර්ථ දැක්වීමකට අපිට ගියොත් පොදු අයවැයක් යටතේ කටයුතු කරන එක වහලක් යට එකට ජීවත් වෙන සමූහයක් අපිට කුටුම්බයක් කියනවා. සමහර කුටුම්බයක් කිව්වහම මම එක්කෙනෙක්, තව එක්කෙනෙක්, තව එක්කෙනෙක් එහෙම අදහසක් ගන්න. ළමයි සමහර වෙලාවට ඔයාට මම කියන්නම් හිතන්න ඔයා මේ බලන්න බෝඩ් එකේ මම ගන්නන් ළමයි මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ ගෙදර කියලා. අපි මේ ගෙදර ඉන්නා ළමයි මේ ඉන්නේ තාත්තා මේ ඉන්නේ අම්මා ඉන්නේ ඔයා එතන ඔයාගේ නංගි හරි මල්ලි හරි ඔයා මේ ඉන්නේ ඔයාගේ නංගි. අපි දැන් පවුලේ ඉන්නේ 4 දෙනයි. මේ පවුලේ කී දෙනයිද ඉන්නේ? 4 දෙනයි. තාත්තා අම්මා හරි අපි දැන් පුතා දුව. පැහැදිලිද? එතකොට මෙන්න මේ 4 දෙනා එක වහලක් යට එකට ජීවත් වෙනවා පොදු අයවැයකින් කටයුතු කරනවා. දැන් ඇත්තටම දැන් ඕගොල්ලන්ගේ ගෙදර ඉන්නේ ඕගොල්ලන්ගේ අම්මයි තාත්තයි ඔයයි ඔයාගේ සහෝදරයා නැත්තම් සහෝදරිය නම් ඔය 4 දෙනාගෙන් හම්බ කරන්නේ කවුද? ඔය 4 දෙනාගෙන් හම්බ කරන්නේ ළමයි එක්කෙනයි. පැහැදිලිද? එතකොට තාත්තාගේ අයවැය තමයි මේ ගේ ඇතුලේ දුවන්නේ. තාත්තා තමයි පවුල් ඒකකේ ප්‍රධාන ගෘහ මූලිකයා විදිහට වැඩ කටයුතු ටික කරන්නේ. හරි? බඩු මුට්ටු ටික ගේන්නේ, ඔයාලගේ වියදම් දරන්නේ, කන බොන දේවල් ටික ගේන්නේ. ඒ සේරම ටික කරන්නේ කවුද ළමයි? ඒ සේරම ටික කරන්නේ තාත්තා. එතකොට ගෘහ මූලිකයා ප්‍රධාන පවුලේ ප්‍රධානියා විදිහට. එතකොට එක වහලක් යට එකට ජීවත් වෙන පොදු අයවැයක් යටතේ කටයුතු කරන. එතකොට මෙන්න මේ පවුල කුටුම්බයක්. මොකද තාත්තාගේ අයවැය යටතේ තමයි කටයුතු කරන්නේ. 4 දෙනාම මොනව කරනවද? එකට ඉන්නේ. දැන් බැරිලා හරි හිතන්න ළමයි. මේ ඉන්නේ පුතාන. මෙයා බැන්දා කියලා. මෙයා බැන්දහම ළමයි මෙතන සමහර විට එකම පවුලේ එකම ගෙදර මෙයත් ඉන්න පුළුවන් එකට. නමුත් එතන කුටුම්බ දෙකක්. මොකද එතකොට පොදු අයවැයක් යන්නේ නැහැ. අයවැයවල් දෙකක්. මොකද මේක එක පවුල් ඒකකයක් විදිහට ඇවිල්ලා මේ දෙන්න තවත් එක පවුල් ඒකකයක් වෙනවා. සමහරවිට මේ දෙන්න වෙනම ගියොත් ඔන්න වෙනම කුටුම්බයක්. පැහැදිලිද? එහෙම නැතුව මේ ගෙදර ඇතුළේ වුණත් මේ දෙන්න එකට නම් ඉන්නේ මෙතන කුටුම්බ දෙකක්. හොඳ අර්ථ දැක්වීමක් ගන්න හදාස මම මේ උදාහරණයකින් කිව්වේ කුටුම්බයක් කිව්වහම අපි හිතනවා මේ එක්කෙනෙක් කවුරු හරිද වා කුටුම්බයක් නෑ. කුටුම්බයක් කිව්වහම මේ අදහස ගන්න. පොදු අයවැයකින් කටයුතු කරන එක වහලක් යට එකට ජීවත් වෙන. සමහරවිට එකම වහල ඇතුලේ කුටුම්බ දෙක තුනක් ඉන්නත් පුළුවන්. මහගෙවල් වල එහෙම කලින් දැන් ඔය දැන්නේ මෙහෙම පවුල් තියෙන්නේ.
නැත්නම් පවුලක 10යි 11යි 12යි එහෙමනේ ඉඳී. එතකොට ඒ එකම ගේ. හරි. නමුත් අර කුටුම්බයක් කිව්වහම මතක තියාගන්න අන්නේ අදහස ඔලුවට දාගන්න මුලින්. right. ළමයි අපි දැන් සාකච්ඡා කරමු බලන්න මොකද්ද මේ කුටුම්බවල කාර්යයන්. ළමයි කුටුම්බවල ප්‍රධාන කාර්යයන් තියෙනවා කිහිපයක් තියෙනවා. මම මුලින්ම ඔයාලට සරලව පැහැදිලි කරලා දෙනවා හිතන තැනින් ලේසි තැනින්. ළමයි නිෂ්පාදන සාධකවල අයිති. ඒ කියන්නේ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධකවල අයිතිය තියෙන්නේ හිමිකාරීත්වයේ තියෙන කුටුම්බවලට. එතකොට කුටුම්බ අංක 1 කුටුම්බ නිෂ්පාදන සාධක නිෂ්පාදන ක්‍රියාවලියට සපයනවා. එහෙනම් පළවෙනි කාර්යය තමයි නිෂ්පාදන සාධක සැපයුම් කිරීම. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන සාධක කුටුම්බ සපයනවා නිෂ්පාදන ක්‍රියාවලියට. අනිත් පැත්තට ඒ සාධක වෙනුවෙන් එයා මොනවද? භූමියට බදු කුලිය, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලිය, ව්‍යවසායකත්වයට ලාභ කියන සාධක ඉපයීම. නැත්තම් සාධක ආදායම් උපයනවා. එහෙනම් එක සාධක සැපයීම, දෙක සාධක ආදායම් ඉපයීම. තුන්වෙනි එක තමයි ව්‍යාපාර ආයතන නිපදවන භාණ්ඩ හා සේවා ටික වෙළඳපොළ තුල මිලදී ගන්නේ කවුද? පාරිභෝගිකයෝ. එහෙනම් ඊළඟ එක තමයි භාණ්ඩ හා සේවා ඉල්ලුම් කිරීම. අවසාන කාර්යය තමයි පරිභෝජන වියදම් දැරීම. මොකද බඩුමුට්ටු එල්ලද්දී අනිත් පැත්තට බඩුමුට්ටු ගන්න වියදම් කළා. එහෙනම් කුටුම්බවල ප්‍රධාන කාර්යයන් හතරක් මම ඔබට මතක තියාගන්න කියන ලේසියෙන් සාධක සැපයීම, සාධක ආදායම් ඉපයීම, භාණ්ඩ හා සේවා ඉල්ලුම් කිරීම, පරිභෝජන වියදම් දැරීම. පැහැදිලි? රයිට්. අංක 2 ළමයි මම එන්නම් දෙවෙනියට ව්‍යාපාර ආයතන ගැන කතා කරන්න. ළමයි ව්‍යාපාර ආයතන ගැන කතා කරනකොට මුලින්ම මම කතා කරොත් ව්‍යාපාර ආයතන අපිට බෙදන්න පුළුවන් පෞද්ගලික අංශය සහ රජය කියලා. ඕන්න. එතකොට වර්ගීකරණය කරගෙන ගියොත් තනි පුද්ගල ව්‍යාපාර තියෙනවා, හවුල් ව්‍යාපාර තියෙනවා, සමාගම් තියෙනවා. ඔයාලට ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයදී හැම ගොඩක් වෙලාවට වාණිජ්‍ය විෂය හදාරන දරුවන්ට මේ ව්‍යාපාර සංවිධාන ගැන සාකච්ඡා කරනකොට අයිතිය අනුව විවිධ නිර්ණායක මත ව්‍යාපාර විවිධ විදිහට වර්ග කරලා පෙන්නනවා. ඉතින් මම ඔයාලට මේ ව්‍යාපාර ආයතන ගැන ඒ විදිහට වැඩිදුර දක්වන්න ඕනේ. සාමාන්‍ය වෙළඳපොළ තුල තනි පුද්ගල ව්‍යාපාර, තනි හවුල් ව්‍යාපාර, සමාගම් වගේ ප්‍රධාන සංවිධාන අපිට දකින්න පුළුවන්. එතකොට ව්‍යාපාර ආයතන ඕනිම රටක ප්‍රධාන ඕනිම ආර්ථික පද්ධතියක ප්‍රධාන සංරචකයක්. දැන් එකක් කුටුම්බනේ. ඕනිම රටක කවුරු ඉන්නවද? කුටුම්බ ඉන්නවා. ඒ වගේ තමයි ඕනිම රටක කවුරු ඉන්නවද ළමයි? ඕනිම රටක ව්‍යාපාර ආයතන ඉන්නවා. දැන් අපි දන්නවා බඩුමුට්ටු මිලදී ගන්න අපි කඩවල් වලට ගියාම පුඩ් සිටි වලට ගියාම කීස් තියෙනවා, ආපිකෝ තියෙනවා, තොග කඩ තියෙනවා, සිල්ලර කඩ තියෙනවා, පාමසි තියෙනවා, බේස් සාප්පු තියෙනවා. එතකොට ඔය සියල්ලගෙන්ම ගිහිල්ලා අපි භාණ්ඩ හා සේවා මිලදී ගැනීම කරනවා නේද? එතකොට ඕනිම රටක තියෙනවා ළමයි ව්‍යාපාර ආයතන. පැහැදිලි? එතකොට ව්‍යාපාර ආයතන ඕනිම රටක තියෙන තවත් ආයතනික සංරචකයක් ආවේනික ලක්ෂණයක්. පැහැදිලි? එතකොට ව්‍යාපාර ආයතන ගැන කතා කරද්දී ව්‍යාපාර ආයතන මෙන්න මේව කරනවා. අපි නිෂ්පාදකයෝ කියලාත් කියනවා ව්‍යාපාර ආයතන. එක සාධක ඉල්ලුම් කරනවා. මොකද පාරිභෝගිකයින්ගෙන් සාධක ටික ගන්නේ කවුද? දැන් ඔය ගාමන්ට් ෆැක්ටරි එකක් දිහායෙන් බලන්න. දැන් ඔයගොල්ලෝ උනිතරම් දැකලා තියෙනවා පාරේ එහෙම ලයිට් කණුවල බෝඩ් ගහලා තියෙනවා මොනවා කියලාද? රුපියල් 35000ක වැටුපකට රැකියාවක් තියෙනවා. හරි ඇඟලුම් කර්මාන්ත ශාලාවල විවිධ කර්මාන්ත ශාලාවල රැකී ආරක්ෂා තියෙනවා. එහෙනම් කවුද ළමයි සාධක ඉල්ලන්නේ? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන සාධක ඉල්ලුම් කරන්නේ කවුද? ව්‍යාපාර ආයතන. එහෙම නැත්නම් නිෂ්පාදකයෝ. පැහැදිලිද? එතකොට දෙක සාධක ගෙවීම කිරීම. භූමියට බදු කුලිය ගෙවනවා, ශ්‍රමයට වැටුප්, ප්‍රාග්ධනයට පොලි, ව්‍යවසායකත්වයට ලාභ ඕවා ගෙවීම කරනවා නේද? ඒවා ගෙවීම කරන්නේ කවුද? ව්‍යාපාර ආයතන. පැහැදිලිද? එන එක සාධක ඉල්ලුම් කිරීම, දෙක සාධක ගෙවීම කිරීම. තුන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා භාණ්ඩ හා සේවා වෙළඳපොළට සපයීම කරන්නේත් ව්‍යාපාර ආයතන. දැන් ඇඟලුම් කර්මාන්ත ශාලාව භූමිය ආරන්, ශ්‍රමය ආරන්, ප්‍රාග්ධනය ආරන්, ව්‍යවසායකත්වයේ සංයෝග කරලා මොනවා කරනවද? භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරනවා. නිපදවපු භාණ්ඩ හා සේවා ටික ඒගොල්ලෝ වෙළඳපොලේ රෙදි කඩවල් වලට මොනවා කරනවද? දානවා. එතකොට ඒගොල්ලෝ රෙදි නම් මහන්නේ, ඇඳුම් නම් මහන්නේ, රෙදි අරගෙන ඒ මහපු ඇඳුම් ටික වෙළඳපොලට දානවා. එහෙනම් භාණ්ඩ හා සේවා සැපයීම කරනවා කවුරු විසින්ද? ව්‍යාපාර ආයතන විසින්. පැහැදිලි? අවසානයේ ළමයි අලෙවි ආදායම් උපයනවා. එතකොට බඩුමුට්ටු වික්කහම සල්ලි හම්බෙනවා. ඔන්න ව්‍යාපාර ආයතන වල කාර්යය. පැහැදිලි? එන එක මොකද්ද? කුටුම්බ, දෙක ව්‍යාපාර ආයතන,
මේ දෙගොල්ලම ආයතනික සංරචක ආවේනික ලක්ෂණ තුන මොකක්ද ළමයි? ආණ්ඩුව. ආණ්ඩුව ඕනිම රටක ආණ්ඩුවක් තියෙනවා. ලංකාව ගත්තොත් ලංකාවෙත් මොකක්ද තියෙනවද? ආණ්ඩුවක් තියෙනවා. පැහැදිලිද? එන ඕනිම ආර්ථිකයක ආණ්ඩුවක් තියෙනවා. එතන ආණ්ඩුව ආර්ථිකය තුල වැදගත් ආයතනික ලක්ෂණයක්, වැදගත් ආවේනික අංගයක්. මොකද රටක් පවත්වගෙන යන්න නම් ළමයි අනිවාර්යෙන් ආණ්ඩුවක් තියෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට ගොඩක් වෙලාවට එක එක රටවල් වල දේශපාලනික ව්‍යුහය ගත්තොත් වෙනස් ළමයි. හරි? එතකොට මුළු තනි පක්ෂ ක්‍රමය, ද්විපක්ෂ ක්‍රමය, බහුපක්ෂ ක්‍රමය එක එක ඒවා තියෙනවා. ඕනිම රටක ආණ්ඩුවක් තියෙනවා. දැන් ලංකාවේ නම් පාර්ලිමේන්තුවක් තියෙනවනේ නේ. 225ක් ඉන්නවනේ. පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා 225ක් ඡන්දයෙන් පත් කළා. ඒ 225 යවනවා. එතකොට ළමයි ආණ්ඩුවක් පිහිටව ගන්න බලය තියාගන්න පාර්ලිමේන්තුවේ 225න් අඩුම තරමේ දෙකෙන් එකකවත් බලය 225න් ගුවොත් 113ක්වත් බලය තියෙන්න ඕනි කවුරු හරි පක්ෂයකට. එතකොට ඒ කට්ටිය තමයි ආණ්ඩුව පිහිටවන්නේ. එතකොට ඒ පිහිටවන ආණ්ඩුව ඇතුලේ කැබිනට් ඇමති ධූර, රාජ්‍ය ඇමති ධූර, නියෝජ්‍ය ඇමති ධූර ඕවා තියෙනවා. ඒතර ආණ්ඩුවේ දේශපාලනික ව්‍යුහය මම මේ කතා කරන්නේ. ඕනිම රටක් ගත්තොත් ඕනිම රටක් ඇතුලේ ආණ්ඩුවක් කියලා දෙයක් තියෙනවා. මේ ආණ්ඩුව ආර්ථිකය තුල ප්‍රධාන වෙන කාර්යයන් කීපයක් කරනවා. මොකද ව්‍යාපාර ආයතන කුටුම්බ පෞද්ගලික අංශයක් විදිහට ගත්තොත් ගොඩක් වෙලාවට ධනවාදී වෙළඳපළ ආර්ථිකවල භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන කටයුතු සියල්ල කරන්නේ කවුරු විසින්ද? පෞද්ගලික අංශය විසින්. ව්‍යාපාර ආයතන විසින්. නමුත් මතක තියාගන්න මෙන්න මේ අත්‍යවශ්‍ය සේවාවන් තියෙන. පැහැදිලි? ආරක්ෂණ සේවා. එතකොට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඔය වගේ දේවල් පවත්වගෙන යනවා. ඕව සියල්ල කරන්නේ ආණ්ඩුව මැදිහත් වෙලා. රජය. පැහැදිලිද? ඒතර මතක තියාගන්න ආණ්ඩුව කියන එක ඕනිම රටක සිටිය යුතු බලවේගයක්. ලංකාවේ ළමයි අඩු ආදායම්ලාභී කුටුම්බ ඉන්නවා. ඒගොල්ලන්ට සමෘද්ධි සහන ආධාර දෙනවා. ඔය මෑතකදී 5000ක සහන ආධාර දුන්නා. එතකොට මේව ක්‍රියාත්මක කරන්නේ කවුද ළමයි? රජය. මොකද පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතන වලට සියලු දේ කරන්න දුන්නොත් එහෙම රට පවත්වාගෙන යන්න අමාරුයි. ඒ අංශේ ඒකාධිකාරීත්වයක් ඇති වෙනවා. රජයේ මැදිහත් වෙලා අවශ්‍ය තීන්දුව తీරන ගන්න ඕනේ. අවශ්‍ය තැන්වලදී නීතිය හා සාමය ස්ථාපිත කරන්න ඕනේ. ඒ පාලන කටයුතු කරන්න ඕනේ. මේ ආණ්ඩුව කරන්නේ. පැහැදිලිද? මොකද ආණ්ඩුවක් නැතුව ආර්ථිකයක් දුවන්න බෑ. ඒත් රජයක් විදියට බදු අය කරනවා. පැහැදිලි? රජයක් විදියට අත්‍යවශ්‍ය සේවා සපයනවා. ජාතික ආරක්ෂාව. ඒ වගේ දේවල් රජයක් විදියට සපයනවා. අඩු ආදායම්ලාභී කුටුම්බවල ආදායම් ව්‍යාප්ති විෂමතා නැති කරන්න මහා පොළ දෙනවා, සමෘද්ධි දෙනවා. රජයේ මැදිහත් වෙනවා. විරුද්ධ අඩු ආදායම්ලාභීන්ට ළමයි අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ දේවල් ටික නැහෙනේ. දැන් ධනවාදී ආර්ථිකයක් වුණා නම් ළමයි සියලු දේවල් මුදලට ගන්න ඕනේ. හරි බේත් පෙත්ත පවා ඉගෙන ගන්න ටික පවා සල්ලි වලට ගන්න ඕනේ. නමුත් අද ලංකාව දිහා බලන්න ලංකාවේ මිනිස්සු කී දෙනෙක් ඕගොල්ලෝ මේ ඉගෙන ගන්න ළමයින්ගෙන් කී දෙනෙක් සියලුම දෙනා 99%ක්ම වගේ රාජ්‍ය පාසල් වල යන්නේ. නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ. රජය මේව කරන්නේ ආණ්ඩුව මැදිහත් වෙලා මේ දේවල් කරන්නේ. අනිත් පැත්තට ලෙඩක් දුවක් හැදුනොත් හොස්පිටල් එකක ඇඩ්මිට් වුණාට පස්සේ ඒ සියලු දේවල් ටික ස්පිරිතාලෙන් කරනවා. බේඩ් ටික දෙනවා. ඉතින් මේ ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ මේ වගේ දේවල් වලට. පැහැදිලි? එන එක ව්‍යාපාර, එක කුටුම්බ, දෙක ව්‍යාපාර ආයතන, තුන ආණ්ඩුව. ඊළඟට ළමයි කම්කරු සංවිධාන. මේ කම්කරු සංවිධාන කියන්නේ ළමයි කාටද? වෘත්තීය සමිති කියලා එකක් අහලා තියෙනවා. ඕනෑම ශේෂ්ත්‍රයක වෘත්තීය සමිති නැත්තම් කම්කරු සංවිධාන තියෙනවා. ඕනිම ශේෂ්ත්‍රයක. එක ශේෂ්ත්‍රයක් කියන්න බෑ. සෞඛ්‍ය අංශය වෙන්න පුළුවන්, ප්‍රවාහන වෙන්න පුළුවන්. දැන් අපි දන්නවා දුම්රිය, ලංගම, සෞඛ්‍ය එක එක අංශවල මොනවද තියෙනවද ළමයි? වෘත්තීය සමිති පිටවගෙන තියෙනවා. වෘත්තීය සංවිධාන, කම්කරු සංවිධාන පිට. මේ කම්කරු සංවිධාන වෘත්තීය සමිති පිටව ගන්නේ මොකක් උදෙසාද? කම්කරු අයිතිවාසිකම් ටික ආරක්ෂා කරගන්න. දැන් සේවකීන්ගේ අයිතිවාසිකම් අපි දන්නවා ළමයි ලංකාවේ තියෙන නීති රීති වලට අනුකූලව සේවකයෙක් රැකියාවක් සඳහා කොහේ හරි තැනකට ගත්තොත් එහෙම යම් කාලයක් යනකොට ස්ථිර කරන්න ඕනේ. ඒ රැකියාව තුළ අවුරුදු සමහරලාට අදටත් සමහර කම්පැනි වල ඉන්නවා ඇති අවුරුදු 4-5 ඉඳලා තාම ස්ථිර කරපු නැති සේවකයෝ. එහෙම බෑ. මොකද කම්කරු සංවිධානයේ ඉන්නේ ඒ වගේ දේවල් වලට. සේවකයන් ස්ථිර කරනවා.
ETF EPF වගේ දේවල් දෙන්න ඕනි සේවකය වෙනුවෙන්. මොකද ආයතනයක් සේවකයෙක් ස්ථිර කරොත් එහෙම ඒ සේවකයා වෙනුවෙන් ආයතනය යම් මුදලක් දරන්න වෙනවා, පිරිවැයක් දරන්න වෙනවා. සේවක අර්ථ සාධක අරමුදලට, සේවක භාරකාරීත්ව අරමුදලට ගෙවීම කරන්න. එතකොට ඕවත් එක්ක බලද්දි කම්කරු සංවිධාන ඉන්න ඕනි ඒ සේවකයාගේ අයිතිවාසිකම් ටික ආරක්ෂා කරගන්න. සේවක වැටුප් ඉහළ නංව ගන්න එකට සමහරට ආයතනයේ ඉන්න අයිතිකාරයට ඕන විදියට සේවකයා පාලනය ගන්න දෙන්න බෑ. සමහරලාට සේවකයා අයින් කරනවා. ඒතර ඔය වගේ දේවල් වලදී හරි. එතකොට සේවකින්ගේ අයිතිවාසිකම් දිනා ගන්න සේවකය වෙනුවෙන් තමයි වෘත්තීය සමිති කම්කරු සංවිධාන බැඳිලා ඉන්නේ. ඒගොල්ලෝ දකින්න ඇති ඔය ටීවී එකේ එහෙම යනවා වෘත්තීය සමිතිය එකතු වෙලා ස්ට්‍රයික් එකක් කරනවා, අකුරට වැඩ කරනවා කියන එක ඒවා කරනවා නේද? ඒක කරන්නේ සේවක අයිතිවාසිකම් දිනා ගන්න. හරි. ඒගොල්ලන්ගේ රැකී ආරක්ෂා ස්ථිර කරගන්න. ඒගොල්ලන්ගේ වැටුප් වැඩි කරගන්න. දකින්න ඇතිනේ සෞඛ්‍ය අංශයෙන්. නමුත් මතක තියාගන්න මේ කම්කරු සංවිධාන තමන්ගේ වෘත්තීය සමිති තමන්ගේ සේවකයන්ගේ අයිතිවාසිකම් ඉෂ්ට කරගන්න බැඳීලා ඉන්නවට වඩා අද වෙනකොට ඒක දේශපාලන අතගොළුවක් වෙලා තියෙනවා. ඒ තමයි මොකසාන වෘත්තීය සමිතියකින් වෙන්න ඕනි ළමයි සේවකයාගේ පැත්තින් සේවකයාගේ අයිතිවාසිකම් ටික කියලා දැන් අපි හිතමුකෝ දැන් සෞඛ්‍ය අංශය කියලා. ලංකාවේ සෞඛ්‍ය අංශය කියලා සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෘත්තීය සමිති. මම හිතන්නේ දැනට සෞඛ්‍ය ශාස්ත්‍රයේ ලංකාවේ තියෙන වෘත්තීය සමිති 100කට එහා. දැන් ඒකේ තියෙනවා ළමයි දැන් දෙපැත්තක්. ආණ්ඩුවට හිතකර වෘත්තීය සමිති ඉන්නවා, ආණ්ඩුවට අහිතකර. සමහරවිට අපි හිතමු දැන් පවතින ආණ්ඩුවට විරුද්ධව තියෙන වෘත්තීය සමිති කීපයක් එකතු වෙලා සේවක වැටුප් ඉහළ නංවන්න ඕනි කියලා ස්ට්‍රයික් එකක් කරනකොට ආණ්ඩුවට හිතකර ටික මොකද කරන්නේ? එකතු වෙලා හරි පඩි වැඩි කරන්න ඕනේ මේ තියෙන පඩිය හොඳට මැදි රජය අපි වෙනුවෙන් හොඳ සේවයක් සපයනවා අපිට හොඳ වැටුපක් ලබා දෙනවා කියලා අනිත් පැත්තට ස්ට්‍රයික් කරනවා. එතකොට අපි එහෙනම් යමු ඊළඟ කොටසට. ඊළඟ කොටස ළමයි රාජ්‍ය නොවන සංවිධාන. මේක ඔයගොල්ලෝ අහලා ඇති non government organization අපි කියනවා NGO. NGO එකක් කියන්නේ මොකක්ද? රජයට තියෙන රජ අරමුණු. රජ අරමුණු තමයි රජයේ ඇත්තටම ආණ්ඩුවේ අරමුණ තමයි මහජනතාවගේ උපයෝගීතාව උපරිම කරන එක. මහජනතාවගේ උපයෝගීතාව ඉහළ නංවන එක. එතකොට රජයක් විදිහට මැදිහත් වෙලා මහජනතාවගේ උපයෝගීතාව ඉහළ නංවන්න එයාට කරන්න පුළුවන් සීමාව තියෙන උපරිම. එයාට බැරි සීමාව එයාගේ වැඩ කටයුතු වලට උදව් වෙන්න තමයි රාජ්‍ය නොවන සංවිධාන කියන එක බිහි වෙලා තියෙන්නේ. දැන් ලංකාව ඇතුලේ තියෙනවා ළමයි NGO ඕනි තරම් රාජ්‍ය නොවන සංවිධාන. ඒතර විදේශ රටවල් වලින් මූල්‍යමය දායකත්වයක් දෙනවා ලංකාව තුල ක්‍රියාත්මක වෙනවා ශ්‍රී ලාංකිකයින්. ඒතර NGO වලින් ගොඩක් වෙලාවට වෙන්නේ ළමයි සුබ සාධන පරමාර්ථයකින් ඒගොල්ලෝ ලංකාව තුල වැඩ කටයුතු ක්‍රියාත්මක වෙනවා. දැන් උදාහරණයක් ඇටියට ලංකාවට බොහෝ කරදර විපත් ආපු වෙලාවල් වල, නාය ගියපු වෙලාවල් වල, ගම් වතුර ආපු වෙලාවල් වල, සුනාමි ආපු වෙලාවල් වල ආණ්ඩුවේ කාර්යභාරයට උදව් කරනවා. එතකොට ඔය විවිධ ව්‍යාපෘති හරහා විවිධ ව්‍යාපෘති තෝරාගත්තු ව්‍යාපෘති වලින් රජයට කරන්න බැරි සමහර ව්‍යාපෘති තියෙනවා. ඒවට වක්‍රාකාරයෙන් රාජ්‍ය නොවන සංවිධාන මැදිහත් වෙලා සමහරලාට ඍජුව මැදිහත් වෙලා ඒගොල්ලෝ උදව් කරනවා. ඒ රට ඇතුලේ විවිධ ව්‍යාපෘති සිදු කරනවා. ඒතර ගොඩක් වෙලාවට අද අපි දකින ලෝකයේ තුල ලංකාව ඇතුලේ අද අපි දකින සමාජය තුල රාජ්‍ය නොවන සංවිධාන බොහෝ වෙලාවට ආණ්ඩු විරෝධී වෙන්න පුළුවන්. ඕනිම රටක මේගොල්ලෝ ඉන්නවා. ඒතර මේ NGO එකක් ප්‍රධාන වශයෙන් ඕනිම රටක් ඇතුලේ ඉටු කරන කාර්යභාරයක් තියෙනවා. right එහෙනම් අපි කතා කරමු එක කුටුම්බ දෙක ව්‍යාපාර ආයතන 3 ආණ්ඩුව 4 කම්කරු සංවිධාන 5 රාජ්‍ය නොවන සංවිධාන 6 ළමයි වෙළඳපළවල් බලමු. වෙළඳපළවල් කිව්වහම ළමයි ගොඩක් වෙළඳපළවල් තියෙන මූල්‍ය වෙළඳපළවල් ප්‍රාග්ධන වෙළඳපළවල් ශ්‍රම වෙළඳපළවල් නම් ප්‍රධාන වශයෙන් වෙළඳපළවල් දෙකක් ගන්නල් ළමයි කතා කරන්නේ. එකක් තමයි මම මේ පාඩමට අදාළ නිසා මම කතා කරන්නේ වැඩිදුර. එකක් තමයි ළමයි මම මේ පැත්තට එන්නම්. එකක් භාණ්ඩ හා සේවා වෙළඳපොළ. එකක් තමයි ළමයි භාණ්ඩ හා සේවා වෙළඳපොළ. දෙවෙනි එක තමයි නිෂ්පාදන සාධක වෙළඳපොළ.
අපි මෙන්න මේ වෙළඳපළවල් දෙක නිතර කතා කරනවා. අපි මෙන්න මේ වෙළඳපළවල් දෙක ගැන වැඩි දුර කතා කරනවා මේ පාඩමේදී. මොකද මේ පාඩමේදී අපි කතා කරන සරල ආර්ථිකයක චක්‍රීය ප්‍රවාහය දිහා බැලුවහම මේ වෙළඳපළවල් දෙක එක්ක තමයි ඒගොල්ලෝ සම්බන්ධ වෙලා තියෙන්නේ. ළමයි භාණ්ඩ හා සේවා වෙළඳපළ කියන්නේ භාණ්ඩ හා සේවා වලට තියෙන ඉල්ලුම සැපයුම අනුව භාණ්ඩ හා සේවා වල මිලයි සමතුලිත ප්‍රමාණයයි තීරණය වෙන වෙළඳපළ. රයිට් මට පැහැදිලි කරලා දෙන්න ළමයි භාණ්ඩ හා සේවා වෙළඳපළේ මම ගන්නම් භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන්නේ කවුද? භාණ්ඩ හා සේවා සැපයුම් කරන්නේ කවුද? කවුද භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන්නේ? කවුද භාණ්ඩ හා සේවා සැපයුම් කරන්නේ? ළමයි භාණ්ඩ හා සේවා වෙළඳපළ කියලා කියන්නේ අපි කතා කරන සතිපොළ, පුත්සිටිය, තොග කඩේ, සිල්ලර කඩේ ඔන්න භාණ්ඩ හා සේවා වෙළඳපළ. මේ භාණ්ඩ හා සේවා වෙළඳපළේ භාණ්ඩ හා සේවා ඉල්ලන්නේ ළමයි පාරිභෝගිකයෝ නැත්නම් කුටුම්බ. භාණ්ඩ හා සේවා සපයන්නේ නිෂ්පාදකයෝ එහෙම නැත්නම් ව්‍යාපාර ආයතන. මේ තමයි පළවෙනි වෙළඳපළ භාණ්ඩ හා සේවා වෙළඳපළ. බලමු ළමයි අපි දෙවෙනි වෙළඳපළ. දෙවෙනි වෙළඳපළ තමයි නිෂ්පාදන සාධක වෙළඳපළ. නිෂ්පාදන සාධක වෙළඳපළ කියන්නේ සාධකවලට තියෙන ඉල්ලුමයි සාධකවලට තියෙන සැපයුමයි අනුව සාධකවල මිලයි සමතුලිත සාධක සේවා නියුක්තියයි තීරණය වෙන වෙළඳපළ. අපි දන්නවා ළමයි සාධක කිව්වහම භූමිය ශ්‍රමය ප්‍රාක්තන ව්‍යවසායකත්වයේ. ඉතින් ප්‍රධාන වශයෙන් මම ශ්‍රම වෙළඳපළක් ගන්නම්කෝ සාධක වෙළඳපළට උදාහරණයක් විදියට. ළමයි ශ්‍රම වෙළඳපළක් ගත්තොත් ශ්‍රම වෙළඳපළක ඇත්තටම කවුද ශ්‍රමය ඉල්ලන්නේ? මෙන්න බලන්න. ළමයි ශ්‍රම වෙළඳපළක නැත්නම් සාධක වෙළඳපළක කවුද සාධක ඉල්ලන්නේ? සාධක ඉල්ලන්නේ ළමයි ව්‍යාපාර ආයතන එහෙම නැත්නම් නිෂ්පාදකයෝ. ගාමන්ට් ෆැක්ටරි වල, විවිධ කර්මාන්ත ශාලාවල නිෂ්පාදකයෝ නැත්නම් අයිතිකාරයෝ ව්‍යාපාර ආයතන තමයි සාධක ඉල්ලන්නේ. කවුද ළමයි සාධක සපයන්නේ? කියන්නේ සාධක සපයන්නේ ළමයි කුටුම්බ එහෙමත් නැත්නම් පාරිභෝගිකයෝ. පැහැදිලි? එහෙනම් වෙළඳපළවල් ගැන කතා කරනකොට ප්‍රධාන වෙළඳපළවල් කීයක් තියෙනවද? කියන්න වෙළඳපළවල් දෙකක් තියෙනවා. එක අංක 1 භාණ්ඩ හා සේවා වෙළඳපළ, අංක 2 නිෂ්පාදන සාධක වෙළඳපළ. ඊට අමතරව තවත් වෙළඳපළවල් තියෙනවා. නමුත් අපිට මේ පාඩමේ වැදගත්ම වෙන කොටස් දෙක තමයි මේ. රයිට්. එහෙනම් මට කියන්න ළමයි අංක 1 ආර්ථික පද්ධතියක් කිව්වේ සම්පත් හිඟකම හමුවේ පැන නගින මූලික ආර්ථික ගැටලු විසඳා ගැනීමට මිනිසා විසින් නිර්මාණය කරගත් යන්ත්‍රණය. ඒතර ආර්ථික පද්ධතියකට ප්‍රධාන කාර්යයන් තමයි මූලික ආර්ථික ගැටලු විසඳ ගන්න එක. කුමක් උපමන නිපදවනවද, කෙසේ නිපදවනවද, කා සඳහා නිපදවනවද. එතකොට ප්‍රධාන ආවේනික සංරචක ආවේනික ලක්ෂණ තිබ්බා. කුටුම්බ, ව්‍යාපාර ආයතන, ආණ්ඩුව, කම්කරු සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, වෙළඳපළවල්, සානුබල. ළමයි ඊළඟ වැදගත්ම කොටස තමයි සානුබල. සානුබල ගැන මම ටිකක් වැඩිදුර කතා කරනවා. ඒ නිසා සියලු දෙනා බලන්න මේ පැත්ත. මම අවශ්‍ය පැහැදිලි කිරීම් ටික කරන්න මේ පැත්තට ගන්නවා බෝඩ් එකට. ළමයි මොනවද සානුබල කියලා කියන්නේ අපි? සානුබල කියන්නේ ළමයි පුද්ගලයන්ව පොළඹවාලීමට සමාජයක් භාවිතා කරන උපකරණ. කියන්න ආයි පාරක්. පුද්ගලයන්ව පොළඹවාලීමට සමාජයක් භාවිතා කරන උපකරණ. රයිට්. එහෙනම් කියන්න ළමයි සානුබල කියන්නේ පුද්ගලයන්ව පොළඹවාලීමට සමාජයක් භාවිතා කරන උපකරණ. කවුරු හරි මිනිස්සෙක් මොනයම් හෝ කාර්යයක් කරන්නේ ඒ කාර්ය වෙනුවෙන් මොනවා තියෙන නිසාද? සානුබල තියෙන්නේ. ඔයා ඉස්කෝලේ යන්නේ ඇයි? මොනවා හරි සානුබලයක් තියෙනවා. මිනිස්සේ රස්සාවක් කරන්නේ ඇයි? සානුබලයක් තියෙනවා. මොනවා හරි දෙයක් තියෙන නිසානේ. හරි. එතකොට මතක තියාගන්න. හරි විවිධ පුද්ගලයෝ දේශපාලන කටයුතු වල නිරත වෙනවා, සමාජ සේවාවල නිරත වෙනවා. හරි ව්‍යාපාර කරනවා. නේ? අයියේ මොකක් හරි දෙයක් කරන්න සානුබලයක් තියෙනවා. ළමයි සානුබල කියන්නේ දිරි ගන්නනවා කියන එක නේ. දිරි ගන්නනවා. සානුබල සපයන නැත්නම් දිරි ගන්නනවා කියන වචනේත් අහුවෙනවා. ළමයි සානුබල කියලා කියන්නේ පුද්ගලයන්ව පොළඹවන්න සමාජයක් පාවිච්චි කරන විවිධ උපකරණ. එක එක ක්‍රම, එක එක උපකරණ. සමාජයක් තුල ප්‍රධාන වශයෙන් භාවිතා කරන පුද්ගලයව පොළඹවන්න පාවිච්චි කරන විවිධ උපකරණ නැත්නම් සානුබල ප්‍රභේද තුනකට මම ගන්නම් ප්‍රධාන වශයෙන්. ළමයි පළවෙනි එක තමයි
පළවෙනි එක තමයි ද්‍රව්‍යාත්මක සානු බල. පළවෙනි එක මොකද්ද? ද්‍රව්‍යාත්මක සානු බල. දෙක තමයි අධිකාරී බලය. එහෙම නැත්නම් අපි බලය කියලා කියනවා. බලය මත පදනම් වූ සානු බල. තුන්වෙනි එක තමයි සදාචාරාත්මක බැඳීම් මත පදනම් වූ සානු බල. රයිට්. මට කියන්න ළමයි ප්‍රධාන වශයෙන් මොනවද සානු බල තුන? ද්‍රව්‍යාත්මක සානු බල, අධිකාරී බලයේ මත පදනම් වූ සානු බල, සදාචාරාත්මක බැඳීම් මත පදනම් වූ සානු බල. මෙන්න වැදගත්ම ටික. ළමයි මෙන්න ඒ කියන්නේ මිනිහෙක් මොනවා හරි දෙයක් කරනකොට ඒ මනුස්සයා ඒක කරන්න යම්කිසි පෙළඹවීමක් තියෙනවා. සානු බල කියන්නේ ඒකට. හරි. ව්‍යාපාරයක් කරන්නේ ව්‍යාපාරිකයෙක් මොනවා හරි දිරිගැන්වීමක් තියෙනවා. පැහැදිලිද? මනුස්සයෙක් ඔයනිම කටයුත්තක හිතන්නකෝ සිල්ලර වෙළඳ සැලක්. හරි. තේ කඩයක්. හරි. එහෙම නැත්නම් බබර් සාප්පුවක්. මොනවා හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ. මොනවා හරි දෙයක් එයාගේ ඔළුවේ තියාගෙන. අන්න ඒ වගේ තමයි ළමයි සමාජය තුල දකින්න පුළුවන් ප්‍රධාන සානු බල විශේෂ තුනයි. එක මොකද්ද මේ ද්‍රව්‍යාත්මක සානු බල කියන්නේ? ළමයි පැහැදිලි කරනවා බලන් ඉන්න බෝඩ් එක දිහා. ද්‍රව්‍යාත්මක සානු බල කියලා කියන්නේ ළමයි උදාහරණ දෙකක් මම ගන්නම්. මිල සහ ලාභ. මොනවද ද්‍රව්‍යාත්මක සානු බල කියන්නේ? මිල සහ ලාභ. පැහැදිලිද? මතක තියාගන්න බොහෝ වෙලාවට ධනවාදී ආර්ථික වෙළඳපළ ආර්ථික තුල වැඩිපුරම තියෙන්නේ ද්‍රව්‍යාත්මක සානු බල. ඒකට හේතුව ඕනෙම ව්‍යාපාරිකයෙක් ව්‍යාපාර කටයුත්තක් කරන්නේ තමන්ගේ ලාභය ගැන, මිල ගැන හිතලා. පැහැදිලිද? එතකොට මිනිස්සේ කොණ්ඩේ කපනවා නම්, බාබර් සාප්පුවක් දානවා නම් ඒ මිනිහා හිතන්නේ අනේ පවුනේ මේ මිනිසු රැවුල් වවාගෙන කොණ්ඩේ වවාගෙන ඉන්නවා කියලා හිතන්නේ. මිනිස්සු මට මේ දේ කරොත් මට මෙහෙම ලාභයක් ලැබෙයි. තේ කඩයක් දානවා නම්, සිල්ලර කඩයක් දානවා නම් මිනිහා හිතන්නේ මිනිස්සුන්ට සේවයක් වෙනවා කියන එකම නෙමෙයි. තමුන්ගේ යටිහිතේ අරමුණක් තියෙනවා මේ ව්‍යාපාරේ මට මෙච්චර ලාභ ලැබෙයි. බලන්න අද වෙනකොට ලංකාවේ නෙමෙයි ලෝකේ නෙමෙයි ඕනි තැනක කොච්චර ව්‍යාපාර තියෙනවද? හැම ව්‍යාපාර හැම එකකටම සානු බල සපයන්නේ ද්‍රව්‍යාත්මක සානු බල. මිල සහ ලාභ පෞද්ගලික අංශයේ සියලු ව්‍යාපාර ඔය ගැන හිතන්නේ. පැහැදිලි? හැම ව්‍යාපාර ආයතනයක්ම තමන්ගේ ලාභය ගැන හිතන්නේ. පැහැදිලි? එහෙනම් ව්‍යාපාර ආයතනවල ව්‍යාපාර කරන ව්‍යාපාරිකින් නැත්නම් අපි කියන නිෂ්පාදකයින් ඒගොල්ලන්ගේ තීන්දුව తీරන ගන්න මිල සහ ලාභ කියන ද්‍රව්‍යාත්මක සානු බල බලපාන. එහෙනම් එතකොට ධනවාදී සමාජයක වෙළඳපළ ආර්ථිකයක පුද්ගලයෝ පොළඹවන්න පාවිච්චි කරන උපකරණය තමයි මිල සහ ලාභ කියන සානු බල විශේෂය. එහෙනම් අංක 1 ද්‍රව්‍යාත්මක සානු බල. මිල සහ ලාභ මේ යටතට ගන්න පුළුවන්. ළමයි අංක 2 මොනවද? අධිකාරී බලය මත පදනම් වන සානු බල. ඔකට අපි කියනවා බලය මත පදනම් වන සානු බල. ගොඩක් වෙලාවට ළමයි දැන් නම් මේක ගොඩාක් දුරට අඩුයි. නමුත් ඒ පරණ මේ ග්‍රීක රෝම ඒගොල්ලන්ගේ ඉතිහාස කතාවල් දිහා බැලුවහම ඒගොල්ලන්ගේ ශිෂ්ටාචාර දිහා බැලුවහම ඒගොල්ලන්ගේ තියෙනවා ළමයි යම්කිසි බලය ව්‍යාප්ත වෙච්ච විදිහ අධිකාරී බලයක් තිබ්බා. දැන් රජ කාලේ ගත්තොත් එහෙම රාජාන රජුරුවන්ගේ අණ තමයි හැම දෙයකටම ප්‍රධාන. ඒතර එතනදී ක්‍රියාත්මක වෙච්ච සානු බල විශේෂය එතනදී පුද්ගලය පොළඹවන්නේ මෙන්න මේ අධිකාරී බලය නැත්තම් බලය මත පදනම් වෙච්ච සානු බල. රජයේ නියෝග, රාජාන පනත්, රජයේ නියෝග, රාජාන පනත්. ගොඩක් වෙලාවට ළමයි සමාජවාදී විධානගත ආර්ථික ඊළඟට අපි කතා කරන ආර්ථික පද්ධති විශේෂ තුල තියෙනවා විධානගත ආර්ථික සමාජවාදී ආකෘති තියෙනවා. සමාජවාදී රටවල් බොහොමයක තියෙනවා මෙන්න මේ අධිකාරී බලය මත පදනම් වෙච්ච සානු බල. ඒගොල්ලන්ගේ මධ්‍යගත සැලසුම් අධිකාරී ඒගොල්ලෝ ගත්තු තීන්දුව తీරන තමයි ක්‍රියාත්මක වෙන්නේ පහළට. එතකොට ගොඩක් වෙලාවට පරණ ලංකාවේ ඉතිහාස කතාව බැලුවාම රජ යුගයේ තියෙන රජ කාලේ තියෙන රජුරුවන්ගේ යන ග්‍රීක රෝම ශිෂ්ටාචාරවලත් එහෙමයි.
විජිතු ශිෂ්ටාචාරවලත් එහෙම. අන්න ඒව තමයි අපි කියන්නේ ළමයි මොනවද? අධිකාරයේ බලය මත පදනම් වෙච්ච සානුබල. දැන් නිකන් හිතන්නකෝ ඔයා ඉස්කෝලේට යනකොට ඔයාට කැමති විදිහට ඉස්කෝලේට යන්න බෑනේ මං හැමදාම කියනවා. ඇයි? ඒක තමයි කියන්නේ ප්‍රින්සිපල් ඉන්නවා විනයක් තියෙනවා යම් කිසි පිළිවෙලක් තියෙනවා. එතන අධිකාරී බලයක් තියෙනවා යම් පුද්ගලයෙක්ට. හරි? රවුල් කපලා කොණ්ඩ කපලා පිළිවෙලකට යන්න ඕනේ. එහෙම යන්නේ ඇයි? එතන යම් කිසි බලයක් තියෙනවා ක්‍රියාත්මක වෙනවා. අන්න එතන ඒ සානුබල විශේෂය තමන්ගේ හෘදයාංගකම හදවතින් වෙන්න දෙයක් නෙමෙයි. අතන නීති රීති රාමුවට ඔබින විදිහට යන්න වෙනවා. ඉතින් එතන ක්‍රියාත්මක වෙන්නේ සානුබල මොනවද? අධිකාරී බලය මත පදනම් වන සානුබල. අන්තිම විශේෂය ගන්නවා ළමයි සදාචාරාත්මක බැඳීම් මත පදනම් වන සානුබල. ළමයි ආ 10 තියද්දන්නේ මාතෘ භූමිය, පීතෘ භූමිය, දේශානුරාවය මේ මොනවද? ළමයි රට ජාතිය ගැන තියෙන කැක්කුම සදාචාරාත්මක බැඳීම් මත පදනම් වෙන සානුබල. පැහැදිලි? හරි මේ මගේ රට, මගේ ජාතිය. පැහැදිලිද? අන්න ඒ සානුබල විශේෂය තමයි අපි කියන්නේ මොකක් කියලා? සදාචාරාත්මක. දැන් ගොඩක් වෙලාවට බානුගු දේශපාලනය කරන දේශපාලඥයෝ හරි වැඩි හරියක් කතා කරන්නේ මගේ රට, මගේ ජාතිය. දමුන් ගැන නෙමෙයි කතා කරන්නේ. පැහැදිලි? මේ ඉන්නේ ඒක තමයි සදාචාරාත්මක බැඳීම් කියන්නේ. සදාචාරාත්මක හැඟීම් මත පදනම් වෙන සානු. දැන් උදාහරණයක් හිතන්නකෝ ඔයාට වුණත් එහෙම දෙයක් තියෙනවා. ගමේ ඉස්කෝලේ අර ඕගොල්ලන්ගේ කොමර්ස් ඩේ එක තිබ්බොත්, ඕගොල්ලන්ගේ ආර්ට් ඩේ එක තිබ්බොත්, ස්පෝර්ට් මීට් එක තිබ්බොත්, පිරිතක් තිබ්බොත්, බණක් දානයක් තිබ්බොත්. ඒකට කවුරුත් කියන දෙන්න ආවෙනතුත් මෙහෙමයි, අර එහෙමයි ඒව නැහැ. දැන් සමහරලාට ඕගොල්ලන්ගේ ඉස්කෝලේ පිරිතක් තියෙනවනම් ඒක මේ ඔයාට අදාළම නැති වෙන්න පුළුවන්. ඔයා දන්නෙත් නැති වෙන්න පුළුවන් මේක කරන්නේ කවුද? නමුත් ඔයා යනවා උදව් කරන්න. හරි? දැන් නිදි මරලා ඒකට ගිහිල්ලා සහභාගී වෙලා එනවා. අන්න මේ මගේ පාසල. මේ අපේ කියන හැඟීම. එතකොට එතනදී සල්ලි කියන දේවත් එතනදී කවුරු හරි නියෝග දෙන්නවත් බලපාන්නේ. සදාචාරාත්මක බැඳීම් තමෝන්ට දැනෙන ඒ සදාචාරාත්මක බැඳීම තමයි තියෙන්නේ. හරි? දැන් කොල්ලු සෙට් එකක් එක්ක යනකොට හරි මොකක් හරි හදිස්සි මොනවා හරි වචනයක් එහෙම ඒ වෙලා ඔඩ රණ්ඩුවක් යනවා. ගියාම හරි එකෙක්ට ගහනකොට අනිකුන් සේරම ගිහිලා ගහනවා. එකෙක් ගුටි කනකොට අනිකුණු ගුටි කනවා. ඇයි ඒ? මොකෝ කවුරු හරි උඹ වලියට ආවෙ නැතු තුඹට ගහනවා කියනවද නැහැ. හරි? මොකෝ ගුටි ගෑවට හරි ගැව්වට හරි සල්ලි දෙනවද නැහැ. මේ අපේ එකෙක්ට ගහන්නේ මේ තදාචාරාත්මක බැඳීම් මත පදනම් වෙන සානුබල කියන්නේ තමුන්ගේ අපේ ඒක තමයි කියන්නේ මේ අපි කතා කරන සදාචාරාත්මක බැඳීම් මත පදනම්. තමුන් මගේ පාසල, මගේ ජාතිය, මගේ රට, අපේ ගම. හරි අපි දන්නවනේ. එහෙම බැඳීම් තියෙනවා කියලා. හරි? ඔය කොල්ලෝ අතර එහෙම ඕනි තරම් තියෙනවා. හරි මොකක් හරි කේස් එකක් ආව මොකද අපේ එකෙක්ද? අපේ එකෙක් කිව්වොත් එහෙම සෙට් එකම යනවා. ඌ අහවක් කුවක් බලන්නේ නැහැ. ආවුද හරිද වැරදිද බලන්නේ නැහැ. ගිහිල්ලා පොදිය පිටින් ගහලා අනිත් පැත්තට තමහලාට ගුටි කාලා එනවා. අන්න සදාචාරාත්මක බැඳීම්. ඒ වගේ තමයි තමුන්ගේ ඉස්කෝලේ දෙයක් කිව්වොත්, තමුන්ගේ ගමේ දෙයක් කිව්වොත්. අන්න දැන් ඒ වගේ තමයි රට, ජාතිය, ආගම. හරි අපි දකින්න මෑත කාලේ දකින්නේ පළමුවත් මගේ රට, දෙවනුවත් මගේ රට, දෙවනුවත් මගේ රට. එහෙම කියන්නේ ඒ සදාචාරාත්මක බැඳීම් මත පදනම් වෙච්ච සානුබල. ආගමික බැඳියාවක් තියෙනවා මේ. අන්න සානුබල. මිනිහ ඕනිම වෙලාවක මතක තියාගන්න ළමයි ඕනිම පුද්ගලයෙක් හසුරවන්නේ සානුබල වලින්. ව්‍යාපාරයක් කරන්නේ, රස්සාවක් කරන්නේ, මොනවා හරි කටයුත්තක නිරත වෙන්නේ සානුබල නිසා. එහෙනම් සානුබල කියන්නේ මොකටද? කියන්නේ පුද්ගලයන්ව පොළඹවාලීමට සමාජයක් භාවිතා කරන උපකරණ අපි කියනවා මොනවා කියලාද? සානුබල. පැහැදිලිද? එතකොට මතක තියාගන්න ළමයි සානුබල විශේෂ තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් වර්ග කරන ද්‍රව්‍යාත්මක සානුබල, අධිකාරී බලය මත පදනම් වන සානුබල, සදාචාරාත්මක බැඳීම් මත පදනම් වන සානුබල. ද්‍රව්‍යාත්මක සානුබල කියන්නේ මිල සහ ලාභ. අධිකාරී බලය මත පදනම් වන සානුබල රජයේ නියෝග, රාජානපන ඒ වගේ දේවල්. සදාචාරාත්මක බැඳීම් මත පදනම් වන සානුබල කියන්නේ මාතෘ භූමිය, පීතෘ භූමිය, දේශානුරාවය ඔන්න ඔය වගේ දේවල්. පැහැදිලි?
ඒක තමයි අපි කතා කරන සානුබල විශේෂ අපේ පාඩමට අදාළ කොටස් ටික තමයි මම මේ ගත්තේ වැඩිදුර. ළමයි ඊළඟ එක තමයි නෛතික ව්‍යුහය. ළමයි ඒක ලෝකේ ඕනිම රටකට තියෙනවා. ලංකාව ගන්නකො. ජපාන චීනය වගේ හැම රටකම ලංකාවේ තියෙනවා ළමයි නෛතික ව්‍යුහයක්. සාමාන්‍යයෙන් වැඩ කරොත් එහෙම වැඩ කරන්න පුළුවන් කාලේ කොච්චරද? සේවකයෙක් වැඩ කරන්නේ ළමයි පැය 8ක් වගේ කාලයක්. එතකොට උදේ පටන් ගත්තාම දවල් කෑමට වෙනම විවේකයක් තියෙනවා. ඊට පස්සේ ආයෙ හවස 5 වගේ එනකොට 4:00 5 වෙනකොට ඒ මනුස්සයා ඔෆ්. එතකොට අපි හිතමුකෝ නයිට් කරනවා කියලා. හරි දැන් ඔය ගාමන්ට් ෆැක්ටරි වල ඇඟලුම් කර්මාන්ත ශාලාවල එහෙම රාත්‍රී වැඩමුර දිනනවා. එතකොට ආවට ගියාට එහෙම දාන්න බෑ. එක shift එකක් අද රෑ ගත්තොත් ඒ සතිය රෑ නම් වැඩ කරන්නේ පහ ඊළඟ සතිය උදේ. එහෙම එක දිගට වැඩ කරන්න බෑ. මේ නීති රීති. අනිත් පැත්තට ළමයි ඉන්න සේවක සංඛ්‍යාව අනුව පවත්වගෙන යන්න ඕනි වැසිකිලි පහසුකම්. තට්ටු 2ට 3ට වඩා වැඩි නම් බිල්ඩින් උසයි නම් ඒවට ලිෆ්ට් තියෙන්න ඕනේ. මේ නෛතික ව්‍යුහයක් ඕනිම රටක් ඇතුලේ තියෙනවා. දැන් ලංකාවේ පෞද්ගලික අංශයේ ගත්තොත් රැකී ආරක්ෂා ජනනය කරන්නේ නැති පළවෙනිම හේතුව ලංකාවේ නීති රීති පද්ධතිය. මොකද සාමාන්‍ය ඇඟලුම් ෆැක්ටරි එකක එහෙම ගාමන්ට් ෆැක්ටරි එකක එහෙම නයිට් ෂිෆ්ට් එකක් දුවනවා කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් එක ගෙදරටම ගෙනihin දෙන්න ඕනි. උදේ රෑ වැඩ ඉවරලා පාන්දර 3ට විතර නම් එන්නේ ගෙදරටම ට්‍රාන්ස්පෝර්ට් එක ගෙනත් දෙන්න ඕනේ. ඒ වැඩ කරන සේවකයව ගෙදරටම ගෙනත් දාන්න ඕනේ. අනිත් පැත්තට දැන් කාන්තාවන් වගේ සේවය කරනවා නම් අනිවාර්යයෙන්ම වෙනම සුපර්වයිසර්ස්ලා ඉන්න ඕනේ. මේ විදිහට මේ නෛතික ව්‍යුහය තියනවා ළමයි ලොකු බලපෑමක් ආර්ථිකයට. ලංකාව ඇතුලේ. එතකොට සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ගේ නිවාඩු ලංකාවේ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි දන්නවා ළමයි රාජ්‍ය සේවකයෙක්ට සෙනසුරාදා ඉරිදා නිවාඩු ඒ අරුණාම පොයේ දවස් නිවාඩු. දැන් සාමාන්‍යයෙන් සතියට මාසෙට දවස් 30ක් තිබ්බොත් 31ක් තිබ්බොත් සෙනසුරාදා ඉරිදා අනිවාර්යෙන් හැම මාසෙකටම පොයක් එනවනේ. ඊට අමතරව තයි පොංගල් එනවා. ඊට පස්සේ අලුත් අවුරුදු එනවා. හරි වෙසක් පොය આવොත් ඒවා එනවා. ඒවත් එක්ක බැලුවොත් ලොකු නිවාඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් දාන්නේ මාසෙකට දවස් 18ක 20ක කාලයක් තමයි වැඩ කරන්නේ. සාමාන්‍යයෙන්. එතකොට මේකට නෛතික පද්ධතිය නීති රීති පද්ධතිය ලංකාවේ බලපාන. මම ඕනනම් ගන්න ළමයි මෙන්න මේ නෛතික ව්‍යුහය යටතේ සාමාන්‍යයෙන් ළමයි කාන්තාවකට රාජ්‍ය සේවකයෙක් රජයේ වැඩ කරන රාජ්‍ය සේවකයෙක් කාන්තාවන්ට රාජ්‍ය සේවක කාන්තාවන්ට ඒ රාජ්‍ය සේවිකාවක් නම් එයා ගුරුවරියක් වෙන්න පුළුවන්. ඒජ් ඔෆිස් එකක වැඩ කරනවා වෙන්න පුළුවන්. මොනිම ආයතනයක රාජ්‍ය සේවිකාවක්. දරු ප්‍රසූතියේදී නිවාඩු ලැබෙන ආකාරය. මේ දරු ප්‍රසූතියේදී නිවාඩු ලැබෙන ආකාරය කිව්වොත් ළමයි මේකේ තියෙන ආකාර තුනක්. එකක් තමයි මේ තියෙන එක. වැටුප් සහිත නිවාඩු. අනික් එක අර්ධ වැටුප්. අනික් එක වැටුප් රහිත. ඉබන් රාජ්‍ය සේවකී ඒ කියන්නේ මේ කාන්තාවක් නම් පළමු දරු ප්‍රසූතියේදී වැටුප් සහිතව නිවාඩුවක් ලැබෙනවා දින 84ක නිවාඩුව. වැටුප් සහිත. ඒ කියන්නේ එතනදී මේ නිවාඩුව ලැබෙන්නේ ළමයි වැඩ කරන දින 84ක්. සෙනසුරාදා ඉරිදා පොය ඇරුණාම වැඩ කරන දින 84ක් පළමු දරු ප්‍රසූතියට නිවාඩු ලැබෙනවා. අවශ්‍ය නම් අර්ධ වැටුප්. ඒ කියන්නේ පඩි භාගයක් අරගෙන ගෙදර ඉන්න පුළුවන්. දින 84ක්. ඒක ඇවිල්ලා වැඩ කරන දින 84ක් නෙමෙයි. සෙනසුරාදා ඉරිදා පොය ඇතුළු සම්පූර්ණ සාමාන්‍ය දින 84ක්. තවත් අවශ්‍ය නම් පුළුවන් පඩි නැතුව දින 84ක් විතර. පැහැදිලිද? ඒතර ඕක ඔය නෛතික ව්‍යුහය බැලුවා.
මම ඒකෙදි කාටවත් බලධාරීන්ට දොස් කියනව නෙමෙයි. එතකොට සාමාන්‍යයෙන් නිකන් හිතන්නකෝ ඕගොල්ලන්ගේ ඉස්කෝලේට උගන්වන්න එන ඕගොල්ලෝ ඒ ලෙවල් කරන්න ගියපු ගමන් ඕගොල්ලන්ට උගන්වන්න එනවා කියලා ගුරුවරියා. හරි. දැන් ඕගොල්ලෝ 12 වසරේ උගන්වන්න ලෑස්ති වෙනකොටම හරිද? සමහරට පළමු දරු ප්‍රසූතියේ ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම සමහරට වාට අපි හිතමු ආර්ථික විද්‍යාව විෂය උගන්වන ගුරුතුමියක් කියලා. ආර්ථික විද්‍යාව හැඳින්වීම මූලික කොටස් ටික කරගෙන යනකොට පළමු දරු ප්‍රසූතිය වුණොත් එහෙම දින 84ක් ගෙදර. ඊට පස්සේ ආයි ඕනනම් තව 84ක්. තව 84ක්. එතකොට දැන් සමහරලාට ඒ පළවෙනි දරුවා හම්බෙලා ඉස්කෝලේ එනකොට අවුරුද්දක් විතර ගිහින් තියෙන්න පුළුවන්. ඊරහේ ඕගොල්ලන්ට ඉතුරු ටික උගන්න කියන යනකොට බැරි වෙලා හරි ආයි ඒගොල්ලෝ ඒ ලෙවල් ලියනකොටම දෙවන දරු ප්‍රසූතිය වගේ ආවොත් එහෙම අන්තිමට ඕගොල්ලන්ට ඉගෙන ගන්න දෙයක් නැති වෙනවා. පැහැදිලිද? ඒ නිසා මේ ලංකාවේ නෛතික ව්‍යුහයේ බලපානව මොකක් කෙරෙහිද? ලංකාවේ මේ ආර්ථිකය කෙරෙහි නීති රීති පද්ධතිය. ළමයි ජපානයේ හිරෝෂිමා නාගසාකි බෝම්බේ ගැහුවත් එක්කම සමතලා වෙලා ගියා. එතකොට ලංකාවේ මිනිස්සු අද පැය 8යි වැඩ කරන්නේ. නමුත් ඒ කාලේ මේ ජපානයේ නැවත ගොඩනගන්න ඒ මිනිස්සු පුදුම කැපවීමක් කරා. බලන්න ඒ මිනිස්සු කරපු කැපකිරීම. ඒ මිනිස්සු කරපු කැපකිරීම නිසා තමයි ජපානය අද මෙතන ඉන්නේ. එහෙනම් මතක තියාගන්න ලංකාවේ නෛතික ව්‍යුහය කිව්වහම මේ නෛතික ව්‍යුහය බලපානවා නීති රීති පද්ධතිය බලපානවා රට ඇතුලේ. EPF මොකද රාජ්‍ය පෞද්ගලික අංශයේ සේවකයෙක් ගත්තොත් ඒ අංශයේ සේවකයෙක් සේවා යෝජකයෙක් නැත්නම් ව්‍යාපාරික අයිතිකරුවෙක් සේවකයෙක්ව ස්ථීර කරන්න බොහොම හොරයි. මොකද ස්ථීර කරොත් අනිවාර්යෙන්ම ETF EPF ගෙවන්න වෙනවා. සියලු වගකීම් දරන්න වෙනවා. එතකොට පෞද්ගලික අංශයේ රැකී ආරක්ෂා ජනනය කරන්න පොඩ්ඩක් බයයි. try කරන්නේ හැම වෙලේම කොන්ත්‍රාත් පදනමට වගේ සේවකයෝ ටිකක් අරගෙන වැඩ කරගන්න. ඒක ආර්ථිකයට බලපානවා. right නෛතික ව්‍යුහය. අන්තිම එක තමයි සිරිත් විරිත් හා සම්ප්‍රදායන් සංස්කෘතිය. එතකොට මම කතා කරන්න ළමයි මෙන්න මේ සිරිත් විරිත් සම්ප්‍රදායන් සංස්කෘතිය කියන එක සිරිත් විරිත් සම්ප්‍රදායන් සංස්කෘතිය ගැන කතා කරද්දී ලංකාව ඇත්තටම මේ ලෝකේ වැඩියෙන්ම නිවාඩු තියෙන රට සමහරට ලංකාව වෙන්නත් පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ ලංකාව බලන හැම සෙනසුරාදිද්ද නිවාඩු. හැම පෝයකටම නිවාඩු. හැම ආගමික නායකයෙක්ගේ උපන් දිනයකටම නිවාඩු. හරි වෙසක් පෝය ගත්තොත් වෙසක් පෝයට පෙර දිනේ අපි ගත්තොත් අලුත් අවුරුද්ද. එහෙම ගත්තොත් ලංකාවේ සංස්කෘතිකමය පැත්ත බලපානවා ලංකාවේ ආර්ථිකයට. ලොකු බලපෑමක් කරනවා. මොකද ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය තව සාර්ථක කරගන්න තිබුණ මේ ලංකාවේ ආර්ථික ව්‍යුහය හරියට හදාගන්න තිබුණ ලංකාවේ නිෂ්පාදනය තව ඉහළ නංව ගන්න තිබ්බ මේවා වෙනස් වුණා නම් මේවා ලංකාවේ සිරිත් විරිත් සම්ප්‍රදායන් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. හරි අලුත් අවුරුද්දට නිවාඩුවක් තියෙනවා. ඒතකොට ඒ විදිහට ඒවා හැම රටකටම තියෙනවා. මං කියන්නේ මේ ලංකාවේ වුණත් වෙන රටවල වලත් මේක තියෙනවා. නමුත් මේක බලපානවලම අනාගතේට. මොකද දැන් අර හිරෝෂිමා නාගසාකි බෝම්බේ ගහපු වෙලාවේ එතකොට මුළු ජපානෙම සම්පූර්ණ නැත්තට නැති වෙලා ගියා මේ බෝම්බේ ආවිල්ලා. නමුත් අද වෙනකොට ජපානේ මේ විදිහට නැගිටලා ඉහළට ආවේ මොකක් නිසාද? ළමයි ජපන්නු වැඩපළ නීතිය කියලා එකක් හදාගත්තා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රට ජාති දියුණු කරන්න පැය 8යි වැඩ කරේ. හරි දවසට පැය 12ක් වැඩ කරන්න එකඟ වුණා. උදේ 8ට වැඩට ගියා නම් ආයේ රෑ 8ට තමයි ඕෆ් වෙන්නේ. මහ රෑ 10 11 12 වෙනකන් කඩ ඇරලා shopping කරන්නේ මහ රෑ. එහෙම කළා තමයි ජපාන් ජාතිය ওই විදිහට නගලා සිටුවේ. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගුවේ. මතක තියාගන්න මේ නීති රීති සිරිත් විරිත් සම්ප්‍රදායන් ඒ වගේ දේවල් ඕනිම රටක බලපානවා ආර්ථිකය වෙනස් වෙන්න. ආර්ථිකේ තව දියුණු වෙන්න. ලංකාව ගත්තොත් ලංකාවේ මේ තියෙන දේවල් බලපානවා. සමහරවල් ලංකාවේ ওই තියෙන සංස්කෘතිකමය පැතිකඩ නැති වුණා නම් සමහරලාට ලංකාවට මාස 365 දවසක් තියෙනවා නම් අලුත් අවුරුද්දේ දවස් 350ක් විතර අනිවාර්යයෙන්ම වැඩ කරනවා. එහෙම වුණා නම් රට දියුණු වෙනවා.
ඉතින් ඒක තමයි කියන්නේ මෙන්න මේ ආවේනික සංරචක ඕනිම ආර්ථික පද්ධතියකට විශේෂයි. ඕනිම එකකට විශේෂයි. ඔය සිරිත් විරිත් සම්ප්‍රදායන් සංස්කෘතිය අනුව ළමයි අඳින පළඳින විදිය, කන බොන විදිය, රැකී රක්ෂා කරන විදිය සියල්ලම මේකට අයිති. දැන් බොහෝ සමාජ ක්‍රමවල තුල දැන් එදා ඉඳන් පුරුදු වෙලා තියෙන ළමයි කාන්තා පාර්ශවයේ රැකියාවක් කරන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න නම් සුපුරුදු පරිදි. නමුත් අද වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ කාලේ ළමයි පිරිමි පාර්ශවයේ තමයි හරි හම්බ කරලා මිල මුදල් ආදායම් උපයන්නේ. කාන්තා පාර්ශවයේ ගෙදර ඉඳී. නමුත් අද වෙනකොට එහෙම නෙමෙයි. දැන් කාන්තාව ඉගෙන ගන්නවා, හරි විශේෂ උපාධි කරනවා. බැංකු ශේෂ්ත්‍රය ගත්තොත්, කළමනාකරණ ශේෂ්ත්‍රය ගත්තොත්, නීති ශේෂ්ත්‍රය ගත්තොත්, සෞඛ්‍ය අංශ ගත්තොත්, මේ හැම එකම විශේෂඥ වෛද්‍යවරු, නීතිඥවරු, ගණකාධිකාරීවරු හැම අංශකම කාන්තාව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. දැන් ඉන්දියාව වගේ ගත්තොත් එහෙම ළමයි ඊට වඩා ගොඩක් වෙනස්. ඉන්දියාවේ සමාජය තුල කාන්තාවට මේ දැන ලැබිලා නැහැ. එදා ඉඳන් අර ඉන්න අර සමාජ ක්‍රමයේ තුල බොහෝ හිරවීමකට ලක් වෙලා තියෙනවා. හරි. එතකොට ඉන්දියාවේ තියෙනවා සම්ප්‍රදාය. හරි. බැලලා හරි ස්වාමි පුරුෂයා මිය ගියොත් එහෙම බිරිඳ ගිනි ගොඩකට පැනලා මැරෙනවා. අන්න එහෙම දේවල්. ඉතින් ඒ සමාජ සංස්කෘතිය, සිරිත් විරිත් සම්ප්‍රදාය, අඳින පළඳින විදි ඒව බලපාන ඕනිම රටකට. අඳින පළඳින විදි වුණත් ලංකාවේ වුණත් ඒක එහෙම තමයි. හරියට බලමු අපි එහෙනම් ඊළඟ කොටසට අපි නෝට් එක සාකච්ඡා කරන්න යම් මේ ටික සාකච්ඡා කරමු. ආර්ථික පද්ධති එපිසෝඩ් 29. ඇමරිකානු ආර්ථිකය, ඉන්දියානු ආර්ථිකය, ශ්‍රී ලංකා ආර්ථිකය, බ්‍රසීල් ආර්ථිකය, චීන ආර්ථිකය. ආර්ථිකය කියලා මේ හැම වෙලාවෙම කියන්නේ ඇයි? ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ලෝකයේ ඕනිම රටක ආර්ථික ක්‍රියාවලියක් සිදු වෙනවා. මේ ආර්ථික ක්‍රියාකාරකම් වල එකතුවට අපි කියන්නේ ආර්ථික පද්ධතියක් කියලා. සරලව කිව්වොත් ආර්ථික ක්‍රමයක් කියලා කියන්නත් පුළුවන්. ලෝකයේ සෑම රටක්ම මූලික ආර්ථික ගැටලු තුනකට විසඳුම් සොයා ගන්න ඕනි. ඒවා නම් highlight කරන්න කුමක් කොපමණ නිපදවනවාද, කෙසේ නිපදවනවාද, කා සඳහා නිපදවනවාද කියන ආර්ථික ගැටලු තුනයි. මේ ගැටලු තුන highlight කරන්න. මෙන්න මේවට තමයි අපි කියන්නේ මූලික ආර්ථික ගැටලු. පැහැදිලි? right. ඕනෑම රටක් සතු සම්පත් ප්‍රමාණය ඉතාමත් සීමා සහිතයි. රටක සියලු වමනා සපුරන්න තරම් භාණ්ඩ නිපදවන්න හැකියාවක් නැහැ. ඒ නිසා තිබෙන සම්පත් වලින් කුමන වර්ගයක භාණ්ඩ නිපදවන්නේද යන්නත් ඒවා කොපමණ ප්‍රමාණ වලින් නිපදවන්නේද යන්නත් සමාජයක් තීරණය කළ යුතුයි. පරිභෝජන භාණ්ඩ හා ප්‍රාග්ධන භාණ්ඩ නිපදවනවා නම් ඒවා කොපමණ ප්‍රමාණ වලින්ද යන්නත් තීරණය කළ යුතුයි. ඒකට බලමු. මීළඟට නිපදවීමට තීරණය කළ භාණ්ඩ නිපදවීම සඳහා කවර ශිල්පීය ක්‍රම භාවිතා කරන්නේද යන්න තෝරා ගත යුතුය. ශ්‍රමය වැඩියෙන් භාවිතා කරමින් ශ්‍රම සූක්ෂමෝ භාණ්ඩ නිපදවන්නේද නැතිනම් ප්‍රාග්ධන භාණ්ඩ වැඩියෙන් භාවිතා කරමින් ප්‍රාග්ධන සූක්ෂමෝ භාණ්ඩ නිපදවන්නේද යන්න තීරණය කළ යුතුය. මීළඟ ප්‍රශ්නය නිපදවන භාණ්ඩ පාරිභෝගිකයින් අතරේ කෙසේ බෙදා හරින්නේද යන්නයි. පරිභෝජන භාණ්ඩ කොපමණ ප්‍රමාණ වලින් කවුරුන් අතට පත් කරන්නේද යන්නයි. ඕනෑම රටක ඉහත කී මූලික ආර්ථික ගැටලු විසඳා ගැනීම සඳහා කිසියම් යන්ත්‍රණයක් ගොඩනගා තිබේ. ආර්ථිකයක් වශයෙන්, ආර්ථික පද්ධතියක් වශයෙන්, එසේත් නැත්නම් ආර්ථික ක්‍රමයක් වශයෙන් හඳුන්වන්නේ මෙයයි. අපිට මෙය පහත පරිදි නිර්වචනය කළ හැකිය. මේ නිර්වචනය highlight කරගන්න ළමයි තද කලෝකුරින් තියෙන නිර්වචනය. සම්පත් හිඟකම හමුවේ පැන නගින මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මිනිසා විසින් නිර්මාණය කර තිබෙන යන්ත්‍රණය ආර්ථික පද්ධතියක් වශයෙන් හඳුන්වනු ලැබේ. ඇමරිකාවෙත් highlight කරගන්න අර නිර්වචනය. ඇමරිකාවෙත්, ශ්‍රී ලංකාවෙත්, චීනයේත් ඇතුළු ලෝකයේ සෑම රටකම ආර්ථික පද්ධතියක් දක්නට ලැබෙන්නේ එම රටවල පවතින මූලික ආර්ථික ගැටලු විසඳීම වෙනුවෙනි. මේ නිසා ඕනෑම රටක ප්‍රධාන ආර්ථික ක්‍රියාවන් තුනක් සිදු වේ යයි සැලකනු ලැබේ. කුමක් කොපමණ නිපදවනවාදයි තීරණය කිරීම, කෙසේ නිපදවනවාදයි තීරණය කිරීම සහ කා සඳහා නිපදවනවාදයි තීරණය කිරීම එම ක්‍රියාවන් තුනයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වශයෙන් සැලකනු ලබන්නේ
මේ හා සම්බන්ධ බැඳුණු ක්‍රියාපද්ධතිය බව අප අවබෝධ කරගත යුතුයි. මෙවැනි ඕනෑම ආර්ථික පද්ධතියක් තුළ දක්නට ලැබෙන පොදු සංරචකයන් කිහිපයක් වේ. මේවට තමයි ආර්ථික පද්ධතියක ආවේනික ලක්ෂණ නැත්නම් සංරචක කියන්නේ. මෙන්න මේ ටික highlight කරමු. කුටුම්බ, ව්‍යාපාර ආයතන, ආණ්ඩුව, කම්කරු සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, වෙළඳපළවල්, සානුබල, නෛතික ව්‍යුහය, සිරිත් විරිත් සම්ප්‍රදායන් හා සංස්කෘතිය. රයිට් මම සාකච්ඡා කරනවා ළමයි. පළවෙනියටම කුටුම්බ. රයිට් එන්න කුටුම්බ වලට. අර මලක් ඇතුලේ තියෙනවා ළමයි තද කළු අකුරින්. කුටුම්බ වල අරමුණ බලමු අරමුණ මොකක්ද අර මල ඇතුලේ තියෙන එක. භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමෙන් තම උපයෝගීතාව උපරිම කිරීම කුටුම්බයක ප්‍රධාන අරමුණ. කුටුම්බ වල අරමුණ උපයෝගීතාව උපරිම කිරීම. highlight කරන්න අරමුණ. right. දැන් අපි සාකච්ඡා කරමු. ඕනෑම ආර්ථික පද්ධතියක දක්නට ලැබෙන ඊටාම වැදගත් හා මූලික ආයතනික සංරචකය කුටුම්බ වේ. ඔවුන් එක් අතකින් ආර්ථික ශ්‍රම සැපයුම් කරුවන් වන අතර නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා බොහොමයක පාරිභෝගිකයන් වන්නේද ඔවුන්මය. එසේම බොහෝ ආර්ථික පද්ධති තුළ ප්‍රාග්ධන හා භූමිය නිෂ්පාදන ආයතන වලට සැපයීමේලා මූලික වගකීම දරනුයේ කුටුම්බ අංශයයි. කුටුම්බ සතුව යම් යම් ඉලක්ක හා අරමුණු ඇතැයි විශ්වාස කරනු ලැබේ. කුටුම්බ උපයෝගීතාව උපරිම කරන ආයතන විශේෂයක් ලෙස ආර්ථික විද්‍යාඥයෝ සලකති. ඊට අතිරේක වශයෙන් ගෞරවය, විවේකය, දේශානුරාවය, සාධාරණ ආදායම් ව්‍යාප්තිය වැනි දෑ සාක්ෂාත් කර ගැනීමද කුටුම්බ උපයෝගීතාශ්‍රිතෙහි ඇතුළත් විය හැකිය. මෙම උපයෝගීතාශ්‍රිතය වුවද විවිධ සමාජයන්හි පවත්නා සංස්කෘතිකමය තත්ත්වයන්, ඓතිහාසික පසුබිම, සංකල්ප හා මතවාද මත වෙනස්කම් පෙන්නුම් කළ හැකිය. පැහැදිලි? රයිට්. එහෙනම් අංක 2 ව්‍යාපාරික අංශයට එමු. ඒකේ අරමුණ තියෙනවා ලාභ උපරිම කිරීම ව්‍යාපාර ආයතනවල ප්‍රධාන අරමුණ වේ. අර මල ඇතුලේ තියෙනවා. ඒක highlight කරන්න. right. බලමු කියවලා. ව්‍යාපාරික අංශය ආර්ථික පද්ධතියක දක්නට ලැබෙන තවත් වැදගත් ආයතනික සංරචකයකි. මෙබඳු ව්‍යවසායන් එක්කෝ නිතරම පෞද්ගලික හිමිකම යටතේ පවතින ඒවා විය හැකිය. නැතහොත් ඒවා සමෝපකාර පදනමින් ස්ථාපිත කරන ලද ඒවා විය හැකිය. එසේත් නැතහොත් රාජ්‍ය ආයතන යටතේ ස්ථාපිත කරන ලද ඒවා විය හැකිය. වෙළඳපොළ ආර්ථික පද්ධතියක් තුල පවා විවිධ ස්වරූපයේ ව්‍යාපාරික ආයතන තිබිය හැකිය. ඇතැම් ව්‍යාපාර සීමා සහිත වගකීම් සහිත පොදු සමාගම් වශයෙන් ස්ථාපිත කරනු ලැබේ. ඇතැම් ආයතන හවුල් ව්‍යාපාර වශයෙන් හෝ කේවල හිමිකම් සහිත ව්‍යාපාර වශයෙන් හෝ ස්ථාපිත කරගත හැකිය. කුටුම්බ හා ආණ්ඩුව මෙන්ම ව්‍යාපාර අංශයටද එයට ආවේනික වූ අරමුණු පද්ධතියක් ඇත. බොහෝ විට පෞද්ගලික ව්‍යාපාර දිගු කාලයේදී ලාභ උපරිම කිරීමේ අරමුණු උදෙසා යොමු වන බව ආර්ථික විද්‍යාඥයෝ සලකති. එසේම ව්‍යාපාරික ආයතනවල සැබෑ නීති රීති පරීක්ෂා කරනු ලැබුව විට පෙනී යන්නේ ඒවා තම වෙළඳපොළ ප්‍රතිශතය උපරිම කිරීම, අලවිය උපරිම කිරීම, සේවා නියුක්තිය උපරිම කිරීම, කළමනාකරුවන්ගේ සුබ සාධනය උපරිම කිරීම වැනි සංකීර්ණ හා ගැටෙන සුළු අරමුණු ඔස්සේ ක්‍රියා කරන බවයි. right. ඒ තමයි 2. 3. right. ආණ්ඩුව. ළම ආණ්ඩුවේ අරමුණ තියෙනවා අර මල ඇතුලේ highlight කරන්න. ආණ්ඩුව යනු රටක ආර්ථික කටයුතු වලට බලපෑම් කර හැකි ප්‍රබල උපකරණයකි. ආණ්ඩුවේ අරමුණ ඉහළ ජීවන තත්ත්වයක් සහිත සාධාරණ ජන සමාජයක් ගොඩනැගීමයි. හරි. right. බලමු කියවල ඒක highlight කරගන්න. කිසියම් ස්වරූපයක ආණ්ඩුවක් දක්නට ලැබීම සෑම රටකම පොදු ලක්ෂණයකි. නූතන සමාජයන් තුළ ආණ්ඩුව ඉතා සංකීර්ණ ඒකකයක් වන අතර ඒ සතු අතිවිශාල අධිකාරියක් පවතී. ලෝකයේ දක්නට ලැබෙන සමකාලීන ආණ්ඩු සියල්ලක්ම පහේ ආර්ථික හා පෞද්ගලික අයිතිවාසිකම් ආරක්ෂා කර දීම, කර්මාන්ත හා ව්‍යාපාර නියාමනය කිරීම, භාණ්ඩ හා සේවා සැපයීම, ආදායම් පුනර්ව්‍යාප්තිය යන කාර්යයන්හි නිරත වී සිටී. ආණ්ඩුව සතුව ප්‍රබල ආයතන පද්ධතීන් නැති නිසාත් ආර්ථිකයට බලපාන නීති රීති හා ව්‍යවස්ථාවන් වෙනස් කිරීමේ හැකියාවක් ඒට තිබෙන නිසාත් කුමක් කොපමණ කා සඳහාද යන මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමෙහිලා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන කළ හැකි ආයතනයක් ලෙස ආණ්ඩුව සැලකේ. ආණ්ඩුවක් බලය ලබා ගන්නා ආකාරයත් එම බලයේ ප්‍රමාණය හා සීමාවන් පිළිබඳද විවිධ රටවල් අතර වෙනස්කම් දැකිය හැකියි. ආණ්ඩුවක අරමුණු පිළිබඳවද රටවල් අතර වෙනස්කම් දැකිය හැකිය. මෙහිදී අරමුණු වශයෙන් සලකනු ලබන්නේ ආර්ථික වෘද්ධිය වේගවත් කිරීම, ආදායම් ව්‍යාප්තිය විෂමතා අඩු කොට සාධාරණ ව්‍යාප්තියක් ඇති කිරීම, පුරවැසියන්ගේ ආයු අපේක්ෂාව දීර්ඝ කිරීම වැනි පුළුල් අභිමතාන්තයන්ය.
ඊට අපි එනවා 4 කම්කරු සංවිධානවලට. රයිට්. ඒකෙත් ළමයි ඒගොල්ලන්ගේ අරමුණ තියෙනවා අර කොටුව ඇතුලේ බලන්න highlight කරන්න වැඩ කරන සේවකීන්ගේ අයිතිවාසිකම් දිනාදී ජීවන තත්ත්වයේ ඉහළ නංවන උපකරණයක් වශයෙන් කම්කරු සංවිධාන හැඳින්විය හැකියි. රයිට් අපි බලමු නෝට් එක කියවලා ශ්‍රමිකයන් විසින් ගොඩනගා ගනු ලබන කම්කරු සංවිධාන සේවා නියුක්තිය නිෂ්පාදන තාක්ෂණය හා වැටුප් මට්ටම් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි ආයතන විශේෂයකි. ආර්ථික පද්ධතියක් තුළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සැලකිය යුතු බලපෑමක් වෘත්තීය සමිතිවලට කළ හැකිය. එම සමිති සමාගම් පදනම් කරගෙන සමාගම් සමිති වශයෙන් හෝ වෘත්තීන් පදනම් කරගෙන වෘත්තීය සමිති වශයෙන් හෝ සංවිධානය විය හැකියි. බොහෝ සංවර්ධිත රටවල ජාතික වැටුප්තල නිර්ණය කිරීමේදී වෘත්තීය සමිති ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලැබේ. විධානගත ආර්ථික පද්ධති තුළ වෘත්තීය සමිති බල රහිත වේ. එබඳු ආර්ථික ක්‍රමවල නිෂ්පාදන සම්පත් මහජනයා සතුව පවතින බැවින් කම්කරුවන්ට වරප්‍රසාද දිනා ගැනීමට සංවිධාන ඇති කර ගැනීම අනවශ්‍යයි සලකනු ලැබේ. එහෙනම් 5 රාජ්‍ය නොවන සංවිධාන. බලමු අර කොටුව ඇතුලේ තියෙන්නේ අරමුණ ලාභ ඉපැයීමේ පරමාර්ථයකින් තොරව ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටවීමේ අරමුණින් රජයේ කාර්යභාරයට සමාන කාර්යභාරයක් කරන ආයතන රාජ්‍ය නොවන ආයතන වේ. නූතන ආර්ථික ක්‍රම තුල ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවත්නා ආයතන විශේෂයක් ලෙස රාජ්‍ය නොවන සංවිධාන සැලකිය හැකියි. මේවා ලාභ ඉපීමේ පරමාර්ථ උදෙසා යොමු වී නොපවතී. මෙම සංවිධාන විසින් සපයනු ලබන සේවාවන් රජය විසින් ඉටු කරනු ලබන ඇතැම් කාර්යයන්ට සමාන්තරව පවතී. උදාහරණ වශයෙන් දිළිඳුකම අඩු කිරීම, පරිසර සංරක්ෂණය වැනි අරමුණු සඳහා පිටුවාගෙන ඇති රාජ්‍ය නොවන සංවිධාන දැක්විය හැක. මෙබඳු සංවිධාන මගින් ඉටු කරනු ලබන ඇතැම් කාර්යයන් නිසා රජයේ කාර්යභාරය ඉටු කිරීමට පහසු වී ඇත. එක්තරා දුරකට රජයට වැය කිරීමට සිදුවන සම්පත් ඉතිරි කර ගැනීමටද මේ නිසා හැකි වේ. උදාහරණ වශයෙන් සුනාමි ව්‍යසනය නිසා විනාශ වූ නිවාස නැවත ඉදිකිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වූ අතර ඒ රජයට විශාල අස්වැසිල්ලක් වේ. බලමු අපි වෙළඳපළවල් ගැන. මොනවද වෙළඳපළවල් කියන්නේ? ආයතන හා කුටුම්බ සම්බන්ධීකරණය කරමින් ආදායම් ව්‍යාප්ත කිරීමේ හා භාණ්ඩ බෙදා හැරීමේ යෙදී සිටින යන්ත්‍රණය වෙළඳපළවල් වේ. highlight කරන්න. දැන් කියවමු සෑම ආර්ථික පද්ධතියක් තුළම දක්නට ලැබෙන තවත් ආයතනික අංශයක් ලෙස වෙළඳපළවල් හඳුන්වා දිය හැකිය. උදාහරණ වශයෙන් භාණ්ඩ වෙළඳපළ, ශ්‍රම වෙළඳපළ, මුදල් වෙළඳපළ, කොටස් වෙළඳපළ යන ආදී සඳහන් කළ හැකිය. විවිධ ආර්ථික ක්‍රම තුළ විවිධ ස්වරූපයේ වෙළඳපළවල් සංවිධානය වී තිබිය හැකියි. රයිට් එහෙනම් එනවා වැදගත් එකට ළමයි. මොකද්ද 7 වෙනි එක සානුබල. සානුබල කියන්නේ මොනවටද? නිර්වචනයක් තියෙනවා උඩින්ම highlight කරමු මුලින්ම. අර කොටුවට යන්නකො කොටුවේ තියෙන අරමුණ බලමු. සානුබල යනු කිසියම් ආර්ථික කාර්යයන් කිරීමට හෝ නොකිරීමට මිනිසුන් දිරිගන්වන බලවේගයන්නේ. highlight කරලා දාන්න. right දැන් එමු නිර්වචනේ තියෙන උඩම. පුද්ගලයන්ව පොළඹවාලීමට සමාජයක් භාවිතා කරන උපකරණ සානුබල ලෙස හැඳින්වේ. highlight කරන නිර්වචනය. සමාජයක් තුළ ක්‍රියාත්මක විය හැකි ප්‍රධාන සානුබල පද්ධතීන් ස්වරූප තුනකි. 1. ද්‍රව්‍යාත්මක සානුබල highlight කරන්න ඒ තුන. 2. අධිකාරී බලය මත පදනම් වන සානුබල. 3. සදාචාරාත්මක බැඳීම් මත පදනම් වන සානුබල. තුනම highlight කරන්න. බලමු නෝට් එක. මිල ලාභ වැනි උපකරණ ද්‍රව්‍යාත්මක සානුබල ගණයට වැටේ. ඒ මගින් පුද්ගලයන්ගේ භෞතික සම්පත් ඉහළ නංවා ගත හැකිය. රජයේ නියෝගයන් මත නැතිනම් පාලකයාගේ අනමත පැන නගින සානුබල අධිකාරී බලය මත පොඩ නැගෙන සානුබල ලෙස සැලකේ. අතීතයේදී ඊජිප්තු, රෝම, ග්‍රීක වැනි අධිරාජ්‍යයන් බිහිවීමට හේතු වූයේ මෙවැනි සානුබල ප්‍රබලව යොදා ගැනීමයි. මාතෘ භූමිය, පීතෘ භූමිය, යුක්තිය, සාධාරණත්වය, දේශානුරාවය, ගෝත්‍රය පිළිබඳ හැඟීම්, ආත්ම අභිමානය වැනි සමාජික හැඟීම් මගින් මිනිසුන් මෙහෙයවීමට ඇතිවන පෙළඹවීම් සදාචාරාත්මක සානුබල ලෙස හැඳින්වේ. ඕනෑම සමාජ ක්‍රමයකදී මේ ඊටා ප්‍රබල සානුබල පද්ධතිය. පැහැදිලි? හරි එහෙනම් බලමු නෛතික ව්‍යුහය. ඒ කියන්නේ නීති රීති පද්ධතිය. බලමු අර highlight කරන්න කොටුව ඇතුලේ තියෙන එක. සියලු දෙනා වෙත පොදුවේ බල පැවැත්වෙන නීති රීති පද්ධතිය නෛතික ව්‍යුහය ලෙස හැඳින්වේ. ආර්ථික පද්ධතියක දක්නට ලැබෙන ආයතනික ව්‍යුහයට අතිරේකව ඒ ආයතනික ව්‍යුහයේ ක්‍රියාත්මක වන නෛතික පරිසරය හඳුනා ගැනීමද වැදගත් වේ. සමාජය තුළ බලපවත්වනු ලබන විධිමත් නීති රීති පද්ධතිය නීති හා රෙගුලාසි වශයෙන් හඳුන්වනු ලබන අතර නොවිධිමත් ලෙස නීති ලෙස භාවිතයෙන් විශ්වාසයන් හා සම්ප්‍රදායන් ලෙස සැලකේ.
ආර්ථික පද්ධතියක ඇති සියලුම ආයතන ක්‍රියාත්මක විය යුත්තේ නීතියේ ආධිපත්‍යයට යටත් වේ. නීති රීති පනවනු ලබන්නේ රජය විසිනි. නවීන ආර්ථික ක්‍රමයක් තුළ නෛතික පද්ධතියේ ශේෂ්ත්‍රය අතිශයින් පුළුල් එකකි. ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සඳහා මෙම නීති ඉතා වැදගත් වේ. ගිවිසුම් ඇති කර ගැනීම හා ක්‍රියාත්මක කිරීම, දේපල අයිතිය සුරක්ෂිත කිරීම හා අර්ථ දැක්වීම, බදු ක්‍රමය තුළ පුද්ගලයන්ට හා නිෂ්පාදන ආයතනවලට හිමි වගකීම්, සෞඛ්‍යයට අදාළ නීති රීති, වැඩ කළ හැකි අවම වයස් සීමාව, අවම වැටුප් මට්ටම් යන ආදී සෑම කරුණක්ම එම රටේ නෛතික පද්ධතිය මත රඳා පවතී. පැහැදිලි? රයිට්. අන්තිම එක සිරිත් විරිත් සම්ප්‍රදායන් හා සංස්කෘතිය. ළමයි ඒක අර කොටු ඇතුලේ තියෙන ටික highlight කරමු. අප කන බොන අඳින පළඳින යන්නේන ආකාරය තීරණය කරන අතීත බලවේග පද්ධතිය සංස්කෘතිය වේ. ඕනෑම රටක් අතීතයෙන් වර්තමානයට ගලා එන සිරිත් විරිත් සම්ප්‍රදායන් පද්ධතියක් මගින් මානව ගති පැවතුම් හසුරුවනු ලබයි. සංස්කෘතිය හා බැඳුණු සිරිත් විරිත් ආකල්ප සම්ප්‍රදායන් හා විශ්වාසයන් බොහෝ රටවල ආර්ථික හැසිරීම හා ක්‍රියාවන් කෙරෙහි වැදගත් බලපෑමක් ඇති කරනු ලැබේ. ඇතැම් සමාජවල කාන්තාවන්ට සමානව සැලකීමෙහිලා පසුබෑමක් දක්නට ලැබේ. ගැහැණු ළමයින් උසස් අධ්‍යාපනය කරා යොමු වීම දිරිමත් නොකෙරේ. ඇතැම් සමාජවල පරිභෝජනය දිරිමත් කෙරේ. තවත් සමාජ පරිභෝජනයට වඩා ඉතුරුන් සමුච්චනයට වැඩි උනන්දුවක් දක්වයි. වෘත්තීය සාරධර්ම ඉතා ප්‍රබල අන්දමින් ක්‍රියාත්මක වන රටකි ජපානය. එහි වැඩපළ විනය ඉතා දැඩි ලෙස ආරක්ෂා කෙරේ. ඇතැම් සමාජ තුළ දේශපාලනීකරණය, අල්ලස් දූෂණය, අල්ලස් ගැනීම, ඇතැම් සමාජ තුළ දේශපාලනීකරණය, දූෂණය, අල්ලස් ගැනීම වැනි සමාජ විරෝධී ක්‍රියා සංස්කෘතික අංග බවට පත්වී තිබේ. ඇතැම් රටවල ආගමික හා සංස්කෘතිකමය අවශ්‍යතා මත වැඩ කළ හැකි දින ගණන් රාශියක් ප්‍රසිද්ධ නිවාඩු වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබීම වැනි දේවල් සම්පත්වල කාර්යක්ෂම උපයෝජනය කෙරෙහි අහිතකර ලෙස බලපානු ලැබේ. සාරධර්ම සදාචාරය හා සාරධර්ම සදාචාරය හා සම්ප්‍රදායන් පිළිබඳ විශ්වාසයන් සම්බන්ධයෙන් සමාජ ක්‍රම අතර වෙනස්කම් දක්නට ලැබේ.